නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සත්පුරුෂ වාසනාවන්ත පින්වතුනි, අද පින්වතුන්ට දේශනා කරන්නේ පින්කමක් සිද්ධ කරගන්නකොට ඔබ විසින් දත යුතුම කරුණු කාරණා කිහිපයක් සම්බන්ධයෙන්. ඔබ ඔබේ ජීවිතය තුළ ඕනෑ තරම් දානමාන ආදී පින්කම් සිද්ධ කරලා ඇති. දම් පූජා කරනවා, සිල් ආරක්ෂා කරනවා, බණ භාවනා කරනවා. ඔබේ හිතින්, කයෙන්, වචනයෙන් කොයිතරම්නම් පින්කම් මේ වන කොටත් ඔබ සිද්ධ කරගෙන ඇද්ද? නමුත් මේ පින්දහම් සිද්ධ කරාට ඒ පිළිබඳව බහුතරයකට හොඳ විචක්ෂණ දැනුමක්, අවබෝධයක් පේන්නට ඇත්තේ නැහැ. ධර්මයත් එක්කම ජීවත් වන, නිරන්තරයෙන් බණ දහම් අහන උදවියට නම් පින්කමක් හැටියට කරගන්නේ කොහොමද කියලා යම් ප්‍රාමාණික දැනුමක් තියෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තම ඒ දැනුමෙහි බොහෝ අඩුපාඩුකම් අපිට පේන්නට තියෙනවා. දැන් අද ඔබට මේ දේශනා කරන දහම් කරුණු කිහිපය ඔබ සමහර විට අවධානය යොමු නොකළ කරුණු කිහිපයක් වෙන්නටත් පුළුවන්. දානයක ආනිසංස වඩාත් බලවත් වෙන්නේ කොහොමද? මෙහෙම කියනකොටම ඔබට මතක් වෙයි, තුන් සිත පහදවාගෙන දම් පූජා කරනකොට මහත්ඵල වෙනව නේද? එහෙම නැත්නම් චිත්ත වත්තු පටිග්ගාහක කියන පාරිශුද්ධත්වය නිසා දානයක් මහත්ඵල වෙනව නේද කියලා ඔබට සිහිපත් වෙන්නට පුළුවන්. මොකද නිරන්තරයෙන්ම එබඳු කරුණු කාරණා දානමාන ආදී පින්කම් කරන තැන්වලදී ඔබට අහන්නට ලැබෙනවා. හැබැයි අද ඔබට මේ පැහැදිලි කරන කරුණු ටික ඔබට නිරන්තරයෙන්ම අහන්නට නොලැබිලා තියෙන්නටත් පුළුවන්. හොඳ අවධානයෙන් අහන්න, ඒ වගේම හොඳ විමසන නුවණින් මේ කරුණු කාරණා ටික අහගන්නට, ඔබේ දැනුමට, අවබෝධයට එකතු කරගන්නට උත්සාහවත් වෙන්න. ඉතින් ඒ කරුණු කාරණා රාශියත් කැටි කරගෙන විමානවත් උපකරණෙහි සඳහන් වන දෙවන කරණීය විමාන වස්තුව ඔබට දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දෙවන කරණීය විමාන වස්තුව කියලා කියන්නේ මේ පින්කම් වල විපාක දැනගන්නට ඉතාමත් අපූර්ව කතා පුවතක්. ඒ කතා පුවතත් එක්ක මහත්ඵල, මහත් ආනිසංස වෙන විදිහට දාන ආදී පින්කමක් කොහොමද කරගන්නේ කියන එක ඔබට දැනගන්නට මේ තුලින් අවස්ථාව තියෙනවා. මේ පිළිබඳව හරි අපූර්ව සූත්‍ර ධර්මයක් සඳහන් වෙන අංගුත්තර නිකායේ දාන මහඵල සූත්‍රය කියලා. ඉතින් සූත්‍රේ නම අහනකොටම ඔබට තේරුම් අරගන්නට පුළුවන් දානය මහත්ඵල වීම සම්බන්ධයෙන්ුයි මේ සූත්‍රයේ තියෙන්නේ. එතකොට සදැහැති පින්වතුන් හැටියට ඔය පින්වතුන් දාන ආදී පින්කම් කරන්නේ ඇත්තෙන්ම පිනට තියෙන ලැබියාව නිසානේ. ඒ පින වඩාත් හොඳින් සිද්ධ කරගන්නට ඕන. මහත්ඵල, මහත් ආනිසංස ගෙන දෙන පින්කමක් සිද්ධ කරගන්න ඕන කියන හැඟීම ওই පින්තුන්ට තියෙනවා. ඒ සත්පුරුෂ අදහස මූලික කරගෙනම තමයි බොහෝ වෙලාවට අපේ බෞද්ධයෝ පින්දහම් සිද්ධ කරන්නේ. තුනුරුවන් ඇසුරු කරගෙන, ඒ වගේම මහා සංඝරත්නය ගෙදරට වඩම්මවලා ඉතාමත් ගෞරවයෙන් හරසරින් මේ පින්කම සිද්ධ කරන්නේ පින මහත්ඵල කරගන්නට, මහත් ආනිසංස කරගන්නට ඕනෑකම තියෙන නිසා. එතකොට අපි අද මේ සූත්‍රයේ අනුසාරයෙන් බලමු සැබවින්ම මොකක්ද මහත්ඵල කරගන්න තියෙන කරුණු. කුමන කරුණු කාරණා පාදක කරගෙනද, හේතු කරගෙනද පින්කමක් මහත්ඵල වෙන්නේ, මහත් ආනිසංස වෙන්නේ කියලා. ඉතින් මේ දාන මහත්ඵල සූත්‍රය චම්පා නගරයේ බුදුරජාණන් වහන්සේ ගග්ගරා කියන පොකුණු තෙර වැඩ ඉන්න කාලෙදී දවසක් උපාසක පිරිසක් ඇවිල්ලා ධර්මසේනාධිපති සරියුත් මහරහතන් වහන්සේ මුණ ගැහුණා. ඉතින් තෙරුන් වහන්සේට ඇවිල්ලා කියනවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගෙන් හුඟ කාලෙකින් බණක් අහගන්නට බැරි වුණා. ධර්මයක් අහගන්නට බැරි වුණා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම දේශනාවක් අහගන්න තියෙනවා නම් ඊටාම හොඳයි කියලා. ඉතින් ධර්මසේනාධිපති සරියුත් තෙරුන් වහන්සේ කාලය දන්නවා. බුදුරජාණන් වහන්සේ කුමන අවස්ථාවකදීද ධර්ම දේශනා කරන්නේ? තථාගතයන් වහන්සේ කුමන අවස්ථාවකදීද ඵල සමාපatti සෝයෙන් වැඩ ඉන්නේ? ඉතින් මේ විදිහට සරියුත් මහරහතන් වහන්සේ කාලය දන්නවා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ ඒ උපාසක පිරිසට කියනවා, පොහෝ දවසේදී තථාගතයන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්නට යොදා ගන්න කියලා.
පොහොය දවසේ එළඹියා. උපාසක පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් අද ලෞතුරු බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් කියන හැඟීමෙන් සරියුත් මහරහතන් වහන්සේ මුණ ගැහෙන්නට පැමිණියා. සරියුත් මහරහතන් වහන්සේ උපාසක පිරිසත් එක්කම ලෞතුරු බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා තථාගතයන් වහන්සේට වන්දනාමාන කරලා සරියුත් මහරහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මහත්ඵල නොවන මහත් ආනිසංස නොවන දානයක් තියනවද? මහත්ඵල වන මහත් ආනිසංස වන්නා වූ දානයකුත් තියනවද? මෙන්න මේ ලෞතුරු බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට තථාගතයන් වහන්සේ වදාරනවා සාරිපුත්ත මහත්ඵල නොවන මහත් ආනිසංස නොවන දානයකුත් තියනවා. ඒ වගේම මහත්ඵල වන්නා වූ මහත් ආනිසංස වන්නා වූ දානයකුත් තියනවා කියලා. සරියුත් මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි කුමක්ද හේතුව කුමන හේතුවක් නිසාද දානයක් මහත්ඵල නොවෙන්නේ මහත් ආනිසංස නොවෙන්නේ? ඒ වගේම මහත්ඵල වන්නට මහත් ආනිසංස ලැබෙන්නට හේතුව කුමක්ද කියලා ලෞතුරු බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. අන්න ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ දානය පිළිබඳව සත්වැදෑරුම්ම දේශනා කරලා තියෙනවා. ආකාර 7ක් දක්නට ලැබෙනවා. මෙන්න මේ ආකාර 7ම ඊටාම හොඳින් ඔබේ සිහියට ගන්න, ඔබේ දැනුමට අවබෝධයට එකතු කරගන්න ඒ ඔබට බොහෝම ප්‍රයෝජනවත් වෙයි. මෙන්න මේ කරුණු 7 ඇතුළත තියෙනවා මහත්ඵල දානය කුමක්ද? මහත් ආනිසංස දානය කුමක්ද? ඒ වගේම මහත්ඵල නොවන මහත් ආනිසංස නොවන දානය කුමක්ද කියන එක. දැන් මේ දාන අතර පළවෙනි එක තමයි තන්හුත්තරීය දාන කියලා කියන්නේ. තණ්හා උත්තරීය දානය. මේ පළවෙනි දානයේ සම්බන්ධයෙන් බුදුහාමුදුරන්ගේ විග්‍රහය. ඒ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ වදාරනවා ශාරිපුත්‍රය මේ ලෝකයේ ඇතමෙක් සාපේක්ෂ වූයේ දන් දෙයි. මේ ලෝකයේ එක් පුද්ගලයෙක් ඉන්නවා අපේක්ෂා සහිතව දන් දෙනවා. ඒ කියන්නේ තෘෂ්ණා සහිතව තමයි ඔහුගේ දම් පූජා කිරීම සිද්ධ කරන්නේ. විපාකයෙහි පිළිබැඳියේ දන් දෙයි. ඒ දාණයෙන් ලැබෙන ප්‍රතිවිපාකයේ පිළිබඳව බැඳිච්ච සිතින් යුක්තව ප්‍රතිබද්ධ චිත්තයෙන් යුක්තව ඔහු දාණය පූජා කරනවා. සන්නිධිය පතනුවේ ඒ කියන්නේ නිදන් කරන අදහස් ඇතිව දන් දීම සිද්ධ කරනවා. ඒ වගේම මේ පරලොවදී පරිභෝග කරන්න නෙමෙයි දාණය සකස් කරලා පූජා කරනවා. ඉතින් මේ විදිහට ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මාලා ගන්ධ විලේපන සයන ආවාස ප්‍රදීපෝපකරණ මේ ආදී නොඑක් දේවල් යම් පුද්ගලයෙක් දම් පූජා කරනවා. දැන් මේ පුද්ගලයාගේ අදහස මොකක්ද? එකක් තමයි අපේක්ෂා සහිතව සිදු කරන දානයක්. තෘෂ්ණා සහිතව ඒ සිද්ධ කරන්නේ. ඊළඟ එක විපාක පිළිබඳව ඒ දාණයෙන් යම් බඳු වූ විපාකයන් ලැබෙනවා නම් අන්න ඒ විපාකයන් පිළිබඳව ප්‍රතිබද්ධ වූ චිත්තයෙන් ඒ විපාකයන් පිළිබඳව ප්‍රාර්ථනීය සිතකින් එහි බැඳිච්ච සිතකින් යුක්තව තමයි ඔහු දන් දීම සිද්ධ කරන්නේ. ඊළඟ කාරණාව තමයි දැන් ඔබ දන්නවා මිනිස්සෙක් මිය පරලොව ගියාට පස්සේ මිය පරලොව යනකොට සියලුම දේ ඔහු මේ ජීවිතේ රැස් කරගත්ත යම් තාක් දේවල් තියෙනවා නම් ඒ ඔක්කොම ඔහුට අතහරින්න සිද්ධ වෙනවා. ඒකට කෙනෙක් කල්පනා කරනවා මේ ජීවිතේ හරි හම්බ කරගත්ත දේවල් ඔක්කොම මරණයෙන් ඉවර වෙලා යනවා නම් ඒකක්වත් ගෙනියන්න පුළුවන් කමක් නැත්තම් මේවයින් කොහොමද ඊළඟ ජීවිතයට ලාභයක් ගන්නෙ? මේන් ප්‍රතිඵලයක් ගන්නෙ කොහොමද? එතකොට මේක සාමාන්‍යයෙන් භූමියේ නිදානගත කරයි කියලා පරලොවට ගෙනියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. බැංකුගත කරා කියලා පරලොවට ගෙනියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මෙහෙම කල්පනා කරලා හිතනවා මේක පුණ්‍ය නිදානයක් බවට පත් කරගත්තොත් දන් දුන්නොත් ඒ දන් දීම හේතුවෙන් නිදානයක් තැන්පත් කරා වගේ ලබන ජීවිතයේදී මතු ජීවිතවලදී එහි ප්‍රතිවිපාක ලබා ගන්නට පුළුවන්. මෙහෙම නිදන් කිරීම වශයෙන් සලකලා දම් පූජා කිරීමක් තියෙනවා. ඒ වගේම තමයි මේ පරලොවදී දැන් මේ ධනය මරණින් මත් ඉවර වෙලා යනවා ආපහු ගන්න විදිහක් නැහැ. ඒ නිසා මේ පරලොවදී භුක්ති විඳින්නට නම් වෙන විදිහක් නැහැ දන් දෙන්නට ඕන කියලා හිතලා එහෙම දම් පූජා කිරීමක් සිද්ධ කරනවා. දැන් බලන්න ඒ පුද්ගලයාගේ අරමුණු වල ස්වභාවය. දම් පූජා කිරීමේදී ඔහුගේ සිතේ ස්වභාවය. දැන් ඔබටත් මේ බඳු අදහස් සමහර වෙලාවට තියෙන්න පුළුවන් දම් පූජා කිරීමේදී. එතකොට එහෙම පරලෝකයේදී ලැබෙන ඵල පිළිබඳව ආසාවෙන් යුක්තව අපේක්ෂා සහිතව යම්කිසි කෙනෙක් දම් පූජා කරනවා නම්
ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා එහෙම දම් පූජා කිරීමක් තියනවද සාරිපුත්ත? සරියුත් හාමුදුරුවෝ වදාරනවා ස්වාමීනි එහෙම ඒ අදහසින් දම් පූජා කරන පිරිසක් ඉන්නවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඒ පුද්ගලයා ඒ අදහසින් දන් පූජා කිරීම නිසා මරණින් මත්තේහි සිව් මහරද වැසියන්ගේ ස්වභාවයට පැමිණෙනවා. ඒ කියන්නේ චාතුරු මහරජික කියන දෙව්ලොව උපදිනවා. ඒ දෙව්ලොව උපදිලා ඔහු බොහෝ 이르දි සම්පන්නව බොහොම යසසෙන් බොහොම අධිපතිත්වයෙන් යුක්තව ජීවත් වෙනවා. නමුත් ඒ භවයේ ඉවරුණාට පස්සේ ඒ දෙව්ලොව ආයු කාලය ඉවරුණාට පස්සේ නැවතත් මේ මිනිස් භාවයටම ආපහු එන්න සිද්ධ වෙන ඒ පුද්ගලයා ආගාමී පුද්ගලයෙක්. නැවත ඔහුට ආපහු එන්නට සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ සිතවිල්ලෙන් යම්කිසි කෙනෙක් දන් දුන්නොත් මේ ආකාරයෙන් මේ බඳු හැඟීම් වලින් යම්කිසි කෙනෙක් දන් දුන්නොත් ඔහුට දෙව්ලොව සැප ලැබෙනවා. ඒ ඓශ්වර්යයේ යසසේ සම්පත්තිය අධිපතිත්වය ඒ සියල්ල ලැබෙනවා. හැබැයි ලැබුණට ආයුක්ෂය වෙලා යනකොට පුණ්‍යක්ෂය වෙනකොට නැවත ඔහුට මනුෂ්‍ය ලෝකෙට ආපහු එන්නට සිද්ධ වෙනවා. මනුෂ්‍ය ලෝකෙට විතරක් නෙමෙයි ආපහු මේ සංසාරයටම එකතු වෙන්න වෙනවා. කවර තැනක හෝ ඔහුට උපදින්නට පුළුවන්කම තියෙනවා. උපදින්න හේතුව තියෙනවා. එතකොට මේ දාණය ඔහු නැවත හීනත්වයට වැටෙන්න පුළුවන්කම තියෙන දානයක්. මේකට බුදුරජාණන් වහන්සේ මහත්ඵල මහත් ආනිසංස කියලා දේශනා කරේ නැහැ. දැන් මේ කාරණාව ඔබ වරදවා ගන්නට එපා. මේ වගේ දේශනා පාඩයන් දැක්කට පස්සේ සමහර උදවිය අතිගාමීව කල්පනා කරලා එහෙනම් මේ දානයේ විපාක පිළිබඳව අපි අහන්නට අවශ්‍යත් නැහැ. ඒවෙන් ඵලකුත් නැහැ කියලා ධර්ම ශ්‍රවණයට පවා මැලිවෙන අවස්ථාවල් පේන්න තියෙනවා. අපිට සමහර වෙලාවල් වලදී උපාසක උපාසිකාවන් එක්ක කතා කරනකොට ඇතම් උදවිය මේ දානයක විපාක එහි ප්‍රතිවිපාක අහන්න ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඕව අහලා වැඩක් නැහැ. ඒකෙන් නිකන් තෘෂ්ණාව වැඩෙනවා විතරයි. එහෙම හිතන උදවිය ඉන්නවා. පින්වතුනි මතක තබා ගන්න කර්මය හා කර්ම ඵලය පිළිබඳව දැනුම කියන එක, ඒ අවබෝධය කියන එක ඊ타ත්ම වැදගත් වෙන දෙයක්. ඒ දැනුමත් ඒ අවබෝධයත් පිරිසිදු වන තරමට කම්මසගත සම්මාදිට්ඨිය පිරිසිදු වෙනවා. ඒ කියන්නේ සම්‍යක් දර්ශනයයි පිරිසිදු වෙන්නේ. ඒ සම්මාදිට්ඨිය පිරිසිදු වෙන්න ඒ පුද්ගලයාගේ චිත්තසංතානය පිරිසිදු වෙනවා. කුසලයට මග විවර වෙනවා. අකුසලයට මග වැහෙනවා. ඒ නිසා කර්මය හා කර්ම ඵලය පිළිබඳව තියෙන දැනුම ඔබට ඉතාමත්ම වැදගත් දෙයක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාමයේ ආදීනව කොයිතරම් දේශනා කරලා තිබුණත් කර්ම විපාකයන්හි දැන් පුණ්‍ය ධර්මයන්ගේ විපාක පිළිබඳව දේශනා කරන්නේ. මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කරලා ඒ දෙවියන් කළ කර්ම මොනවද කියලා අහලා ඒ කර්මයන්ගේ විපාක මොනවද කියලා බලලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා. පිරිසට ඇවිල්ලා ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේත් ඒ කරුණ දේශනා කරනවා. තථාගතයන් වහන්සේත් ඇතම් වෙලාවට සමහර උදවිය කුසල් කරලා මේ විදිහේ සම්පත් විඳිනවායි කියලා බුදු පියාණන් වහන්සේන් බලාවදාරලා දේශනා කරනවා. එතකොට එක පැත්තකින් කාමයේහි ආදීනව දේශනා කරන ශාසනයක් තුල එහිම දකින්නට ලැබෙනවා පුණ්‍ය විපාක වශයෙන් ලබන සම්පත් පිළිබඳව, සැප සම්පත් යසීසුරු පිළිබඳව. එතකොට ඇයි මෙහෙම මේ ශාසනය තුල පේන්නට තියෙන්නේ? පින්වතුනි මතක තබා ගන්න කර්මය හා කර්ම ඵලය පිළිබඳව දේශනා කරෙත් බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලා. එතකොට ඒ දේශනා ඔබ ඇහිීමෙන් සිදුවන දේ තමයි අර මුලින් සඳහන් කළා වගේ කර්මයත් කර්ම විපාකයක් පිළිබඳව සුනිපුන දැනුමක් ලබා ගන්න පුළුවන් වීම. පාපය කියන්නේ මේකයි, මෙබඳු පාපයකින් මෙබඳු වූ භයානක ප්‍රතිවිපාක ලැබෙනවා. ඒ දැනගන්න තරමටම ඔබේ සම්මා දිට්ඨිය පිරිසිදු වෙනවා. පින කියන්නේ මේකයි, මේ පුණ්‍ය කර්මයන්ගේ අනුරූප විපාක විදිහට මේ විදිහේ සැප සම්පත් ලැබෙනවා, යසීසුර ලැබෙනවා, අධිපතිකම් ලැබෙනවා කියන එකත් දැනගන්න පමණටම කර්මය හා කර්ම විපාකයේ පිළිබඳ ඔබේ සම්මා දිට්ඨියයි පිරිසිදු වෙන්නේ. එතකොට ඔබ ඒ දහම් කරුණු අහන්නට ඕන ඒ සැප සම්පත් ප්‍රාර්ථනා කර ඉන්නට නෙමෙයි. එහි යහපතෙහි වටිනාකම තේරුම් ගැනීම සඳහා.
ඊළඟ කාරණාව තමයි පින්වත්නි හැමෝටම මේ තෘෂ්ණාව ක්ෂය කළ නිවන් දකින්නට හිතෙන්නේ නැහැ. අති මහත් බහුතරයක් සත්වයෝ ගත්තම කෙලෙස් අනුව ජීවත් වෙන්නේ. ප්‍රත්‍යඥ සත්වයෝ කෙලෙස් අනුවම වැටෙමින් තමයි ජීවත් වෙන්නේ. එතකොට ඔවුන් බොහෝ විට අකුසලයට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් පාප කර්ම සහ කර්මයේ විපාක කියා දුන්නම ඒගොල්ලෝ අර තෘෂ්ණා වශයෙන් උනත් තෘෂ්ණාව තිබුණත් පව්කම් වල භයානක විපාක ගැන අහලා තියෙනකොට ඒව දැනගන්නකොට පව්කම් වලින් වළකිනවා. අකුසල ධර්මයන්ගෙන් වළකිනවා. ඒ වගේම තමයි කුසල ධර්මයන්ගේ වටිනාකම වුන් දැනගත්තම අර තෘෂ්ණාව දුරු කරගන්න තරම් හිත යොමු කරන්න වුණට කල්පනා වෙන්නේ නැහැ. හැබැයි කුසලයේ වටිනාකම දැනගන්නකම හින්දා පිනක වටිනාකම දන්න හින්දා පින්දහම් කරන්න උත්සාහවත් වෙනවා. ඉතින් අකුසල ධර්මයන්ගෙන් වැළකීලා පුණ්‍ය ධර්මයන් කරන්න උත්සාහවත් වෙනවා කියන එක කොච්චර වටිනවද? මොකද අකුසල් කරන්න ගියොත් ඒ පුද්ගලයා සමාජයටත් හානියක් කරනවා ඔහුටත් විශාල හානියක් කරගන්නවා. කුසල ධර්මයන් සිද්ධ කරන්න ගියොත් දෙව්ලොව ප්‍රාර්ථනා කරගෙන හරි කුසල ධර්මයන් සිද්ධ කරන්න ගියොත් ඒකෙන් සමාජයටත් යහපත් වෙනවා. ඒ පුද්ගලයාටත් පරලෝක වශයෙන් යහපතක් සිද්ධ වෙනවා. නිවන් අවබෝධ කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපායට එනවට වඩා සුගතිගාමී වෙනවා නම් ඒකත් ලොකු දෙයක් නේ. නැත්තම් මේ මිනිස්සු අපායටම යන්න ඉඩකට තියෙනවනේ. ඒ නිසා තේරුම් අරගන්නට ඕන පුද්ගලයන්ට අනුරූපව ඔවුන් ඉන්නා තැනින් අඩියක් හෝ එක පියවරක් හෝ ඔසවා තැබීම බුදු සසුනෙන් අපේක්ෂා කරනවා. බුදු සසුනෙන් බලාපොරොත්තු වෙනවා. අපායට යන්න ඉන්න මිනිස්සයා නිවන් දක්වන්න බැරි නම් අඩුම තරමේ අපායෙන් නිදහස් කරලා සුගතියකවත් උපදින්න හදලා දෙන්න පුළුවන් නම් ඒකට අනුශාසනා කරනවා. මොකද අපායට යනවට වඩා ඒක හොඳ නිසා. නිවන් දක්වන්න තරම් හැකියාව තියෙනවා නම් නිර්වාණය අවබෝධ කරගන්න තරම් ඔහුට හැකියාව තියෙනවා නම් අන්න ඒ පුද්ගලයාට වඩාත් උත්තරීතර මාර්ගයකට මඟ විවර කරලා දෙනවා. ඒක තමයි බුදු සසුනේ තියෙන ක්‍රමය. ඒ අනුව ඔබ තේරුම් අරගන්න කර්මයක් කර්ම විපාකයක් පිළිබඳව මේ සමස්ත සමාජයේම දැනගන්න එක හොඳයි. ඒක අති ගම්භීර ධර්මයක් හොයාගෙන යන අයටත් වටිනවා. එයින් මෙහා ඉන්න හැම දෙනාටමත් වටිනවා. සමාජයටත් ඒක හොඳයි. අකුසලයෙන් වැළකීලා කුසල මාර්ගයේ ගමන් කරන්න එක මහෝපකාරක ධර්මයක් වෙනවා. දැන් ඊළඟ කාරණාව බලන්න මේ සඳහන් කළ කරුණු අතර. දැන් මේ මහත්ඵල නොවන දානයක් ගැන මේ සඳහන් කළේ තණ්හා උත්තරීය දානය. මේ මහත්ඵල මහත් ආනිසංස දානයක් නෙමෙයි. මේ තියෙන කරුණු ටික විශේෂයෙන් බලන්න. එකක් තමයි අපේක්ෂා සහිතව දන් දීම. තෘෂ්ණා සහිතව දන් දෙන මේකෙන් ආපහු මට ගන්න පුළුවන් වෙයි. දන් හැන්දක් දුන්නට මොකද මේකෙන් තව ගොඩක් හම්බ වෙනවනේ කියන අපේක්ෂාව තියෙනවා. හැබැයි දානයක්. ඊළඟ කාරණා බලන්න විපාකයේ පිළිබඳ ප්‍රතිබද්ධ චිත්තය. දැන් මේ කුසලයේ නිසා දෙව්ලොව ඉපදිලා මෙච්චර සම්පත් ලබන්න පුළුවන්. මේසා විශාල දිව්‍ය මාලිගාවන් ලැබෙනවා. දිව්‍ය ස්ත්‍රීන් දිව්‍ය පුරුෂයන් ලැබෙනවා. දිව්‍යමය ආහාර පාන ආදිය ලැබෙනවා. දිව්‍ය යානාවන් ලැබෙනවා. අන්න බලන්න ඒ විපාකය පිළිබඳ ප්‍රතිබද්ධ චිත්තය. විපාකයෙහි බැඳිච්ච සිත. මෙන්න මේ සිතත් එක්ක තියෙන්නේ මොකක්ද? තෘෂ්ණාව läග සිටිනවා. අනාගත පංචකාම සෝයන් ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඔබට පුළුවන් නම් මෙහෙම ඒ පුණ්‍ය ධර්මයන්ගේ විපාක මෙබඳුයි කියලා නුවණක් ඇති කරගන්න පුළුවන් නම් පින්වතුනේ නුවණ කියන එක තෘෂ්ණාව නෙමෙයි. මතක තබා ගන්න නුවණ කියන එක ඥානය කියන එක ඒක කුසලයක්. ඒක කුසල සිත්වල යෙදෙන දෙයක්. තෘෂ්ණාව කියන එක තණ්හාව කියන එක අකුසල පාක්ෂිකයි. එතකොට විපාකය පිළිබඳව අවබෝධ කරගන්නවා කියන එක ඥානයක්. ඒක සම්මාදිට්ඨිය පිරිසිදු කරන ධර්මයක් කුසල පාක්ෂික වූවක්. විපාකයෙහි ප්‍රතිබද්ධ චිත්තයක් ඇති කරගන්න එක ඒටම බැඳිලා ඒවම ප්‍රාර්ථනා කරමින් ඉන්න එක තෘෂ්ණාවට වැටෙන්න තෘෂ්ණා සහගත ධර්මයක් වෙනවා. තෘෂ්ණාවට අනුයාත ධර්මයක් වෙනවා. දැන් මෙතන ගැටලුව තියෙන්නේ විපාක දැනගන්න එක නෙමෙයි විපාක පිළිබඳව බැඳිච්ච සිතින් තෘෂ්ණාව සංගව ජීවත් වෙන එකේ වැරද්ද තියෙන්නේ. අන්න ඒක ඔබ හොඳට ලෙහා ගන්නට ඕන. ඒක හරියට පැහැදිලි කරගන්නට ඕන. මේ කාරණාව පැහැදිලි කරගන්නේ නැතිකම හින්දා තමයි සමහර උපාසිකාවන් ඉන්නවා මේ දානයක ආනිසංසවත් අහන්න කැමති නැහැ.
දැන් මේ අනික හැම දෙයකටම තෘෂ්ණාව තියෙනවා. දරුවන්ට තෘෂ්ණාව, මිල මුදල් වලට තෘෂ්ණාව, ඒ ඔක්කොම තියෙනවා. හැබැයි දානයක ආනිසංස ගැන ධර්මදේශනාවක් කරනකොට අපෝ ඕකෙන් තණ්හාව වැඩෙන අපිට ඕවා ඕනේ නැහැ කියලා අර ඔවුන් හිතනවා ඒ ආනිසංස අහන එක තෘෂ්ණාවට අනුයාත ධර්මයක් කියලා. අන්න ඒකයි මේ විශේෂයෙන් ඔබට පැහැදිලි කරන්නේ. ආනිසංස දැනගන්න එක තෘෂ්ණාවට අනුයාත ධර්මයක් නෙමෙයි, ඒක ඥාණයට අනුයාත ධර්මයක්. ආනිසංස දැනගන්න එක. ආනිසංස පිළිබඳව ප්‍රතිබද්ධ චිත්තයෙන් ඉන්න එක අන්න ඒක තෘෂ්ණාවට අනුයාත ධර්මයක්. එයට බැඳිලා ඒ නැවත නැවත ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ තෘෂ්ණාවට අනුයාත ධර්මයක්. ඒ තෘෂ්ණාව වශයෙන් ප්‍රාර්ථනා කරන්න එපා. ඒක සුදුසු නැහැ. නමුත් ඒ පිළිබඳව නුවණ කියන එක ඔබ ඇති කරගත යුතු උත්තරීතරම ගුණාංගයක්, වටිනාම ගුණධර්මයක් වෙනවා. ඒක හොඳට ඔබ පැහැදිලි කරගන්න ඕන. ඊළඟට සන්නිධිය පතනුවේ නිදන් කරන අදහස් ඇති. දැන් අපි ධර්මදේශනා කරනකොටත් කියනවනේ පින්වතුනි පුණ්‍ය නිධානය කියලා. තුන් සිත පහදා දුන් එම දාණය උන් ගිය තැන ලැබෙයි නිධානය කියලා කියන්නේ. එතකොට මේ පුණ්‍ය නිධානයක් පිළිබඳව ඔබ හිතන්න එපා කියන එකද මේ තියෙන්නේ. පින්වතුනි මතක තබා ගන්න. පුණ්‍ය නිධානය ගැන ඔබට අවබෝධයක් තියෙන්නට ඕන. කුසල ධර්මයන් පිළිබඳව, පුණ්‍ය ධර්මයන් පිළිබඳව අවබෝධයක් තියෙනවා කියලා කියන්නේ ඔබ කුසල සංස්කාර නිසා උපදින ඵල ධර්මයන් පිළිබඳව ඇති කරගන්න ඥානයක් ඒක. ඒ ඥානය තියෙනවා කියන එකයි. ඒක නුවණක්. ඒක ඔබ වර්ධනය කරගත යුතු ධර්මයක්. ඒ නිසා පුණ්‍ය නිධානය පිළිබඳව ඔබට අවබෝධයක් තියෙන්නට ඕන. ඔබ ඒ අවබෝධයත් එක්ක පුළුවන් තරම් කුසල් රැස් කරන්නත් ඕන. පුළුවන් තරම් කුසල් කරගන්නත් ඕන. හැබැයි අර පැරණි රජවරු තමන්ගේ වස්තුවට ලෝභයෙන් තමන්ගේ ධනය භූගත කරනවා, විවිධ තැන්වල සංඝවාත බල නිදන් කරනවා නේද? තෘෂ්ණා පරවශ. අන්න ඒ වගේ තෘෂ්ණා පරවශව තෘෂ්ණාවට වසඟ වෙලා මේ රැස් කරගත්ත ධනෙ මට ලබන ජීවිතෙත් කොහොම හරි හොයාගන්න ඕන, සල්ලි ගෙනියන්න බැරි හින්දා, රත්තරන් ගෙනියන්න, ඉඩම් ගෙනියන්න බැරි හින්දා දානයක් කර දීලා මේ ටික ආපහු ඊළඟ ජීවිතෙදිත් ගන්න ඕන. අන්න එහෙම හිතුවොත් මොකද වෙන්නේ? අන්න ඔබ තෘෂ්ණාවට වැටෙනවා. එහෙම තෘෂ්ණාවට වැටෙන්නේ නැතුව අනේ කුසලය කියන එක සත්වයන්ට වටිනා ධර්මයක්. පුණ්‍ය නිධාන කියන එක සත්වයන්ට වටිනා ධර්මයක්. මක් නිසාද? කුසලයේ නිසා තමයි දෙවියන් හෝ මිනිසුන් උපදින්නේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබා ගන්න උපකාරක වන්නේ කුසල ධර්මයන්. උපන් ජීවිතයක තව තවත් කුසල් දියුණු කරගන්න වටපිටාව සැලසෙන්නේ කුසල ධර්මයන් හේතු කරගෙන. නිවන් අවබෝධ කරගන්න තරම් මහා ප්‍රඥාවන්ත උපදින්නට, ඒ ධර්ම මාර්ගයේ පහසුවෙන් ගමන් කරන්නට ඔබට පුණ්‍ය ධර්මයන් උපකාරක වෙනවා. ඒ පුණ්‍ය නිධානයේ උපකාර වෙනවා. තමන්ගේ ඉදිරි යහපත් ගමන මේ සසර ගෙවා ගන්නට උත්සාහවත් වෙන ගමනේදී, මේ අනන්ත සංසාරයක් සැරිසරන ගමනේදී කෙසේ හෝ නිවන් අවබෝධ කරගන්නට ඔබ උත්සාහ දරීමේදී ඒ උත්සාහයට මේ පුණ්‍ය නිධානයේ උපකාරවත් වෙනවා කියන හැඟීමෙන් ඔබ කුසල් කරනවා නම් ඒක ගැටලු සහගත වෙන්නේ නැහැ. ඒ නිසා නිදන් අර මේ තුන්සිත පහදවාගෙන දන් පූජා කළාම ඒක පුණ්‍ය නිධානයක් බවට පත් වෙනවා කියන ධර්ම කාරණා ඔබ වර්ධවා ගන්නට එපා. තෘෂ්ණා වසඟව ගැනීමයි වරදක් වෙන්නේ. ඒකයි ඔබට අඩුපාඩුවක් වෙන්නේ. හැබැයි කුසලයක වටිනාකම තේරුම් අරගෙන කරන එක ඔබට අඩුපාඩුවක් නෙමෙයි. ඒක ඔබ දියුණු කරගන්නට ඕන ගුණාංගයක් වෙනවා. මේවා හොඳට පැහැදිලි කරගන්න. ගොඩක් වෙලාවට මේවා අපේ උපාසිකාවන් නම් වර්ධවා ගන්න අවස්ථාවල් අපිට බොහෝ කොට දකින්නට ලැබෙනවා. ඒකයි මේ නැවත නැවත ඒ සම්බන්ධයෙන් ඔබට මතක් කරන්න. ඊළඟට බලන්න මේ පරලොවේදී පරිභෝග කරන්නෙමි. දැන් ඔයගොල්ලෝ පින් කරන්නේ ඇයි? අපායට යන්න හිතාගෙන ඉන්නවා නම් පින් කරන්නේ නැහැනේ. නේද? තිරිසන්න වෙලා, ප්‍රේතය වෙලා උපදින්න, නිරය උපදින්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයගොල්ලෝ පුණ්‍ය ධර්මයන් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ කුසල් කරන්නෙම, දාන ආදී පින්කම් කරන්නෙම මේ සසර ගෙවා ගන්නට ඕන. සසර ගෙවා ගන්න තුරු දෙවියෙක් හෝ මිනිසෙක් වෙලා උපදින්නට ඕන. පාරමිතා ධර්මයන් පූර්ණේ කරගන්න, හිත දියුණු කරගන්න. එතකොට එතන තියෙනවනේ මේ වගේ විපාක පරිභෝග කරන්න ලැබෙනවා කියන දැනුම ඔබට තියෙනවනේ.
ගැටලුව තියෙන්නේ දැනුමේ නෙමෙයි. ඒ අවබෝධය නෙමෙයි ගැටලුව තියෙන්නේ. මේ ටික දානයක් හැටියට පරිවර්තනය කරලා දීලා කොහොම හරි ඊළඟ ජීවිතෙත් මට මේ ටික ලබාගෙන හොඳට සතුටු වෙන්න පුළුවන්. මේ පංචකාම සම්පත්තිය නොඅඩුව නිදුකින් ලබා ගන්න පුළුවන් කියලා තණ්හා වශයෙන් ආසාවෙන් බැඳීමෙන් ප්‍රාර්ථනා වශයෙන් තබා ගන්නවා නම් අන්න එතන තෘෂ්ණාවට ගැළපීලා තියෙනවා. තෘෂ්ණාවට ගැළපීලා තියෙනවා. ඒ නිසා මේ දානයක් මහත්ඵල මහත් ආනිසංස නොවෙන්නේ. ඒ දානයේ මහත්ඵල මහත් ආනිසංස නොවෙන්නේ පුණ්‍ය නිධානය ගැන ඔබට තියෙන දැනුම නිසා නෙමෙයි. මතක තබා ගන්න එක. පරලොවේදී මේකේ විපාක ලැබෙනවා කියන දැනුම නිසාත් නෙමෙයි. ඒ වගේම මේ පුණ්‍ය ධර්මයන්ගේ විපාක කෙබඳුද කියලා ඔබ දන්නා ඥානය නිසාත් නෙමෙයි. මේ දානයේ මහත්ඵල මහත්ආනිසංස නොඋනේ මේ තුල තෘෂ්ණාව läගගෙන ඉන්න නිසා. තෘෂ්ණාවෙන් ඔබ ඇති කරගන්න ප්‍රාර්ථනාවන් නිසා. ඒ නිසා මතක තබා ගන්න තණ්හා උත්තරීය දාණය මහත්ඵල නොවෙන්නේ හිතක තියෙන තණ්හාව නිසා මිසක් නුවණ නිසා එහෙම නෙමෙයි. මේ පළවෙනි දාණය. ඊළඟට දෙවෙනි දාණය මොකද්ද? චිත්තීකාර දාණය. බුදුරජාණන් වහන්සේ වදාරන දෙවෙනි දාණය මොකද්ද? චිත්තීකාර දාණය. චිත්තීකාර දාණය කියලා බුදුහාමුදුරුවෝ වදාරන්නේ සරියුත් මහ රහතන් වහන්සේට වදාරනවා මේ ලෝකේ යම් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට කලින් පුද්ගලයා වගේ සාපේක්ෂව බලාපොරොත්තු සහිතව පරලෝකීමේ ඔක්කොම මම ලබා ගන්නවා. මෙහෙම හිතලා දන් දෙනවා නෙමෙයි. හැබැයි ඒ පුද්ගලයා මෙහෙම හිතනවා. දානය කියන්නේ ඊටාම හොඳ දෙයක්. දානය කියන්නේ ඊටාමත්ම යහපත් දෙයක්. බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා විසින් වර්ණනා කරපු දෙයක්. මෙන්න මේ හැඟීමෙන් යුක්තව දන් දෙනවා. දැන් සමහර උදවිය ඉන්නවා කර්මයක් කර්මඵලයක් ගැන හිතලවත් එහෙම ලොකුවට කල්පනා කරලා නෙමෙයි. තව කෙනෙකුට යමක් දෙන එක හොඳයිනේ. ස්වාමින් වහන්සේලාට දානයක් පූජා කරන එක හොඳයිනේ. දුගී මගී යාචකාදීන්ට යමක් දෙන එක හොඳ දෙයක්නේ. දෙමව්පියන්ට සලකන එක හොඳයිනේ. වැඩිහිටියන්ට සලකන එක හොඳයිනේ. මෙන්න මෙහෙම දානය කියන්නේ යහපත් ධර්මයක් යයි කල්පනා කරලා දන් දීමක් තියෙනවා. මේ දානයද මෙතනදී මහත්ඵල මහත් ආනිසංස දානයක් කියලා කියන්නේ නැහැ. ඒ දාණයටත් දෙව්ලොව උපදින්න පුළුවන්. දෙව්ලොව යසයිසුරු ලබන්නට පුළුවන්. අධිපතිකම් දිව්‍යමය සම්පත් ඓශ්වර්යයෙන් සන්තරපණය වෙන්න පුළුවන්. හැබැයි හේතුව මොකද්ද? සසර ගෙවීමක් ඇත්තේ නැහැ. ඒ පුණ්‍ය ධර්මයන් ඉවර වෙනකොට ආයුෂ ක්ෂය වෙනකොට නැවත ආපහු වෙන්න සිද්ධ වෙනවා. ආගාමී නැවත ආපහු වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේකත් මහත් ඵලවන දානයක් එහෙම නෙමෙයි. දැන් බලන්න මෙතන මේ පෙන්නන දානය කෙබඳු දෙයක්ද මහත් ඵලවන දානය කියලා. අපි ඉස්සරහට කරුණාකාරණා කතා කරගෙන යනකොට ඔබට වැටහෙයි මෙතනදී බුදුරජාණන් වහන්සේ මහත් ඵලයි කියලා වදාලේ කුමන කරුණක් අරමුණු කරගෙනද කියලා. ඊළඟට තුන්වෙනි දානය. තුන්වෙනි දානය තමයි හිරෝත්පත්ත දානය කියලා කියන්නේ. කියන්නේ ලැජ්ජාවත් බයත් යෙදෙන දානයක් තියෙනෝනේ. අන්න ඒක. ඒ දානයේ සම්බන්ධයෙන් පෙන්වන්නේ මෙහෙමයි. දැන් යම් පුද්ගලෙක් ඉන්නවා එයා අර කලින් කෙනා වගේ තෘෂ්ණා වසංගව එහෙම නැත්නම් පරලෝකීය සම්පත් ප්‍රාර්ථනා කරගෙන එහෙම දන් දෙනවත් නෙමෙයි. දානය හොඳයි කියලා හිතාගෙන දන් දෙනවත් නෙමෙයි. ඒ පුද්ගලයා මෙන්න මෙහෙම හිතනවලු. යම් කිසි අතම් කුලයන් තියෙනවා. ඒ කුලයන් විසින් අකණ්ඩව පවත්වාගෙන යන දානයන් තියෙනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ කාලේ ගත්තම එහෙම කුල තිබිලා තියෙනවා. ඒගොල්ලෝ අඛණ්ඩවම පවත්වාගෙන ඉන්න දන් වැටවල් තියෙනවා. එතකොට ඒව කුල පරම්පරාව විසින් ආරක්ෂා කරගෙන යනවා. දැන් මේ කාලෙත් සමහර කුලවල තියෙනවානේ පේරු දානේ වරද්දන්න නැතුව එක දිගටම පූජා කරගෙන එනවා. එහෙම අර තමන්ගේ මුතුන් මිත්තන් විසින් කරගෙන එන සච්චාරිත්‍ර ධර්මයන් තියෙනවා. එතකොට යම්කිසි කෙනෙක් මෙහෙම සලකන කොහොමද මේ දන් වැට මගේ අම්මා තාත්තා මගේ සීයා ආච්චි මේ පරම්පරාවක් තිස්සේ සිදු කරගෙන එන පින්කමක්. ඒ නිසා මේ පින්කම මම නැවතුවොත් එහෙම ඒක Tamanට සුදුසු නෑ. ඒක Tamanට ගැලපෙන්නේ නෑ. Tamanට ඒක එහෙම දන් ඉබඳු දන් වැටක් ඉබඳු සච්චාරිත්‍රයක් වළක්වන එක අවහිර කරන එක ගැලපෙන්නේ නෑ. මෙන්න මෙහෙම කල්පනා කරලා
අර කුල වංශයේ විසින් දීර්ඝ කාලීනව පවත්වාගෙන ආපු දේ ඉදිරියටත් පවත්වාගෙන යනවා. මේකත් පින්වතුනි පින් සිද්ධ වෙන වැඩක්. පින් සිද්ධ නොවෙනවා හැම නෙමෙයි. මේ හේතු වෙනොත් සුගතිගාමී වෙනවා. සුගති සම්පත් ලැබෙනවා. හැබැයි ඒකෙනුත් ආපහු පින් ඉවර වෙනකොට ආයුෂ ක්ෂය වෙනකොට නැවත එන්න සිද්ධ වෙනවා. ඒකත් මහත්ඵල මහත් ආනිසංස දාන සංඛ්‍යාවට ඇතුළත් උනේ නැහැ. ඊළඟට හතරවෙනි දාණය. හතරවෙනි දාණය තමයි එහෙම එයා අර කලින් කියපු ආකාර තුන විදිහටම සලකන්නේ. එහෙම විශේෂයෙන් කල්පනා කරන්නේ. හැබැයි කෙනෙක් මෙන්න මෙහෙම හිතනවලු. මම ආහාර පිළියෙල කරන කෙනෙක්. මම ආහාර සකස් කරනවා. මේ දන් පිළිගන්න පක්ෂය ආහාර පාන පිළියෙල කරගන්න පක්ෂයක් නෙමෙයි. දාන ආදී ආහාර පාන පිසගන්නේ නැහැ. එතකොට ආහාර පාන සකස් කරන කෙනා ආහාර සකස් නොකරන කෙනාට නොදුන්නොත් එහෙම ඒක ගැලපෙන්නේ නැති වැඩක්. ආහාර පාන සකස් කරන කෙනා තමයි ආහාර පාන සකස් නොකරනට දෙන්න ඕන. මෙන්න මෙහෙම හිතලා දන් දීමක් තියෙනවා. එහෙම කල්පනා කරලා කෙනෙක් දම් පිළිගන්නනවා. ඒක භික්ෂුන් වහන්සේලාට වෙන්න පුළුවන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හෝ වෙන දුගීමකී යාචකාදීන්ට හෝ කවරෙකුට හෝ වෙන්න පුළුවන්. යම් කෙනෙක් එහෙම දන් පූජා කිරීමක් කරනවා නම් ඒකට කියනවා නිර්වශේෂ දානය කියලා. ඊළඟට බලන්න පස්වෙනි දානය. දැන් අර කලින් සඳහන් කළා වගේ මතකට ගන්න මේ නිර්වශේෂ දානය කියන එක සුගතිගාමි වෙන්න පුළුවන්. හැබැයි සසරෙන් නිදහස් වෙන්න තරම් ඒක ප්‍රමාණවත් උනේ නැහැ. ආපහු මේ සංසාරෙටම එන්න සිද්ධ වෙලා තියෙනවා. පස්වෙනි දාණයට කියනවා දක්ඛිනෙය්‍ය දාණය කියලා. දක්ඛිනෙය්‍ය දාණය. මේ දාණය කුමක්ද? මෙහි පෙන්වන්නේ අර කලින් කියපු ආකාර ඒ පස් ආකාරයට හතර ආකාරයට කල්පනා කරන්නේ නැහැ. මොහු කල්පනා කරනවා මේ අතීතයේ හිටපු ප්‍රධාන අය දානය පිළිබඳව වර්ණනා කරලා තියෙනවා. විවිධ ආකාර දානයන් සම්බන්ධයෙන් විග්‍රහයන් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේකදී බුදුරජාණන් වහන්සේ මේ සරියුත් හාමුදුරන්ට දේශනා කරන්නේ. එතකොට ඒ කාලේ ඉඳලා තියෙනවා සමහර උදවිය කල්පනා කරනවලු අට්ටක වාමක වාමදේව විස්සාමිත්ත යමතග්ගි අංගීරස භාරද්වාජ වාසෙට්ට කස්සප මේ වගේ අය මේ දන් දීම කියන එක ප්‍රශංසා කළා. විශාල පරිමාණයේ යාගාදීන් සිද්ධ කළා. ඉතින් එහෙම කරපු නිසා තමනුත් මේ දන් පූජා කරන එක හොඳයි, දන් පිළිගන්වන එක හොඳයි නේද කියලා කල්පනා කරලා දන් පිළිගැන්වීමකුත් තියෙනවා. මෙන්න මේකට කියනවා දක්ඛිනෙය්‍ය දානය කියලා. ඒකට කියනවා දක්ඛිනෙය්‍ය දානය. ඒකත් මින් සිද්ධ වෙනවා තමයි. හැබැයි මතක තබා ගන්න මේ ඔක්කොම අර එකම ගණයට ඇතුළත් වෙච්ච පින්කම් ටික. 6 වෙනි දාණය මොකද්ද? 6 වෙනි දාණය තමයි ඔහු දන් පූජා කරන්නේ කොහොමද? මේ දාණය දෙන මගේ චිත්තය ප්‍රසන්න වෙනවා. එතන පින්වතුනි මේ දන් පූජා කරනකොට හිත හරි පිරිසිදු වෙනවානේ. මහා සංඝරත්නයට විතරක් නෙමෙයි. දුගී මගී යාචකයෙකුට යමක් දුන්නත් හිත හරි පිරිසිදු වෙනවා. බඩගින්න ඉන්න මිනිස්සෙකුට කන්න ටිකක් දුන්නම ඒ මිනිස්සයා ආහාර ටික ගන්නවා දැක්කම සතුට වෙන හැටි දැක්කම හිතට දැනෙන්නේ මහා පුදුමාකාර සතුටක්. පුංචි දරුවන්ට බඩගින්න ඉන්න පොඩි දරුවෙකුට රසවත් ආහාරයක් දෙන්න. ඒ දරුවා බඩ පුරව ගන්න හැටි දකින්නකොට මොන තරම් හිතට සතුටක් දැනෙනවද බලන්න. ඇස් දෙකට කඳුලක් එනවනේ. එතකොට ඒ තරම් හිත සතුටු කරන ධර්මයක් තමයි දානය කියලා කියන්නේ. පිටුතර මේ දන් පූජා කිරීම, දන් දීම මහ පුදුම හිත ප්‍රසන්න කරන ධර්මයක්. දන් එක පැත්තකින් දන් දෙන පුද්ගලයා සමාජයට ප්‍රීතිශීලී පුද්ගලයෙක් වෙනවා. සමාජයට ප්‍රසන්න පුද්ගලයෙක් වෙනවා. අනෙක් පැත්තෙන් දන් පූජා කිරීම, දන් දීම තමන්ගේ හිත ප්‍රසන්නතාවයට පත්වීමක් වෙනවා. පුදුම සතුටකින් ජීවත් වෙන පුද්ගලයෙක් තමයි දන් දෙන කෙනා කියලා කියන්නේ. ඇත්තටම ගොඩ ගහ ගන්න කෙනාට වඩා දන් දෙන කෙනා, අතහරින කෙනා වැඩිපුර සතුටු වෙනවා. ගොඩ ගහ ගන්න කෙනාට තියෙන්නේ දැන් මට මෙච්චරක් හම්බුණා, අච්චරක් හම්බුණා කියලා ක්ලේශ නිස්ෘත, තෘෂ්ණා නිස්ෘත අදහසක්. ඊට පස්සේ එයා ඒ සම්බන්ධයෙන් කොච්චර දේවල් කල්පනා කරන්න ඕන, මේවා රැක ගන්න ඕන, හොර හතුරු ගණීත් දන්නේ, මේක තව වැඩි කර ගන්නට ඕන, විවිධ ක්ලේශයන්. හැබැයි දන් දෙන කෙනාට මේක ක්ලේශයක්වත් නැහැ පින්වතුනි. දන් දෙනකොට තමන් සතු දේවල් අනුන්ට දීලා ඒගොල්ලෝ සතුටු වෙනවා දැක්කට පස්සේ හරිම සැනසෙල්ලෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ දුන්න වස්තුව රකින්න කියලා
ඒ පසුපස්සෙන් හඹාගෙන යන කෙලෙස් සිටිවිලි ඒ දන් දෙන සිතකට ඇත්තේ නැහැ. ඒ නිසා දම් පූජා කිරීම කියන මහා පුදුම සත්පුරුෂ ධර්මයක්. ඉතින් මේ 6 වෙන සෝමනස්සුපචාර විචාර දානය කියන එක අර තමන්ගේ සිතේ ප්‍රසන්නතාවය සලකලා දන් දීම. කර්මයක් ගැන හිතලවත් එහෙම නැත්නම් මේකේ විපාක ගැන කල්පනා කරලවත් එහෙම ලොකුවට කල්පනා කරලා නෙමෙයි. සිතක ඇති වෙන සතුට ගැන හිතලා කෙනෙක් දන් පූජා කරනවා. ඒ විශේෂයෙන් පිටුතුන මේක අපිට දකින්න ලැබෙනවා විදේශිකයන් තුල. ඔවුන් මේ කර්ම විපාකයේ පිළිබඳව දන්නේ නැහැනේ. හැබැයි ඒ අතර ඊටාම සත්පුරුෂයයි ඉන්නවා. තමන්ගේ දේවල් අනුන්ට දීලා විශේෂයෙන් ඒගොල්ලෝ ඒ දරුවන්ට දුප්පත් උදවියට අනුග්‍රහ කරලා ඒගොල්ලෝ හරි සතුටු වෙනවා. මෙන්න මේ දාණයට කියනවා සෝමනස්සුපවිචාර දාණය කියලා. මේ දානයත් සුගතිගාමි වෙන්න තරම් විපාක ලැබෙනවා. සම්පත් ලබන්න පුළුවන්. හැබැයි ඒකටත් මහත්ඵල මහත් ආනිසංස දානයක් කියලා ප්‍රකාශ වෙන්නේ නැහැ. දැන් බලන්න අපි දාන 6ක් මේ වෙනකොට කතා කරා. විවිධ සිතිවිලි අනුව විවිධ චිත්ත මට්ටම් අනුව පූජා කරන දානය. ඒකක්වත් මහත්ඵල මහත් ආනිසංස දානයක් උනේ නැහැ. ඊළඟට සත්වෙනුව බුදුරජාණන් වහන්සේ වදාරනවා අලංකාර පරිවාර දානය කියලා දානයක්. මේ තමයි සත්වෙනි දානය. ඒ අලංකාර පරිවාර දානය තමයි මහත්ඵල වන මහත් ආනිසංස වන දානය වන්නේ. දැන් ඔබ උත්සාහවත් වෙන්නට ඕනේ අන්න ඒ දානයටයි. අන්න ඒ අලංකාර පරිවාර දානය මොකක්ද කියලා තේරුම් අරගෙන එබඳු වූ දානයක් සඳහා තමයි ඔබ විශේෂයෙන්ම උත්සාහවත් වී යුත්තේ. හොඳට බලන්න මෙච්චර කාලයක් ඔබ මේ විදිහේ දානයක් පූජා කළාද? මෙච්චර කාල ඔයගොල්ලෝ ගොඩක් පින් කරලා ඇති, විවිධාකාර පින් කරලා ඇති. හැබැයි මේ ප්‍රකාශ කරන ආකාරයේ මේන් පැහැදිලි වන ආකාරයේ දානයක් මෙච්චර කාලයකට ඔබ දුන්නාද කියලා බලන්න. මේ මහත්ඵල මහත්ම ආනිසංස ලැබෙන දානයක්. අපි බලමු කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා. ඒකෙදී ඒ දන් පූජා කරන තැනත්ත කල්පනා කරනවලු මේ දානය කියන එක චිත්තාලංකාරයක්. චිත්ත පරිස්කාරයකයි සලකලා දන් පිළිගැන්වීමක් කරනවා. චිත්තාලංකාරයක් චිත්ත පරිස්කාරයක් වශයෙන් සලකලා යම් කිසි කෙනෙක් දන් පූජා කිරීමක් සිද්ධ කරනවා. අපි මේ කරුණ ටික ලෙහා ගමු, පැහැදිලි කරගමු. එතකොට මොකක්ද චිත්තාලංකාරය කියලා කියන්නේ? මොකක්ද චිත්ත පරිස්කාරය කියලා කිව්වේ? සමත විපස්සනා චිත්තස්ස අලංකාර භූතංචේව පරිවාර භූතංච. සමත විපස්සනා කියන දෙක සිතට අලංකාර මෙන්ම පරිවාරයත් වෙනවා. මේක හරීම වැදගත් තැනක් පින්වතුනි. ඊටාම හොඳින් නුවණින් තේරුම් අරගන්න ඕන වටිනාම තැනක්. දානය කියන එක සමත විපස්සනාවන්ට උපකාරවත් වන ධර්මයක්. සමතය කියලා කිව්වේ මොකද්ද? සමතය කියලා කිව්වේ මේ විසිරිච්ච සිත තැම්පත් කිරීම. මොනවයින්ද හිත විසිරලා තියෙන්නේ? රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් සිත විසිරලා තියෙනවා. අන්න ඒ විසිරිච්ච සිත තැම්පත් කරනව කුමකින්ද? සමතේ විසින්. විපස්සනාව කියලා කිව්වේ මතුවේහි එබඳු කෙලෙස් නූපදින විදිහටම සමුච්ඡේද වශයෙන්ම අර රාග ద్వේෂ මෝහයන් දුරු කරලා දානවා. දැන් මොකද්ද මේ මහත්ඵල මහත් ආනිසංස වන දානයයි මේ සමත විපස්සනාවයි අතර තියෙන සම්බන්ධය? මේක හොඳට තේරුම් අරගන්න ඕන වටිනාම කාරණාවක්. පින්වතුනි, දැන් ඔබ හිතන්න ඔබ මෛත්‍රී භාවනාවක් කරනවා. ඔබ මෛත්‍රී භාවනාව තුලින් වෙන්නේ මොකද්ද කියලා බලන්න. ද්වේෂය කියන මේ අකුසල මූලය නේද යටපත් කරන්නේ. පටිඝය, ද්වේෂය, වෛරය, බද්ධ වෛරය මේ වගේ අකුසල පාක්ෂික ධර්මයන් තමයි මෛත්‍රී කියන සමත කමඨහනින් ඔබ යටපත් කරන්නේ. ඔබ අසුභ කර්මස්ථානයේ වඩන්නේ. අසුභානුස්සතිය වඩනකොට මොකද වෙන්නේ? රාගය යටපත් වෙනවා. සෙනෙහස, බැඳීම, රාගය යටපත් වෙනවා. දැන් බලන්න
යම්සේ මෛත්‍රී භාවනාව කිරීමෙන් ද්වේෂය යටපත් වෙනවද? යම්සේ අසුභානුස්සතිය වැඩීමෙන් රාගය යටපත් වෙනවද? එසේ දානය නිසා ලෝභය, ද්වේෂය, මෝහය යටපත් වෙනවා. අන්න සමතේ බලන්න. දම් පූජා කරනවා කියන කාරණාවේදී ලෝභය යටපත් වෙනවා, ද්වේෂය යටපත් වෙනවා, මෝහය යටපත් වෙනවා. ලෝභයෙන් දන් දීමක් කරන්නේ නැහැනේ. සදාතුක කරුණුන් වහන්සේ පෙරටු කරගෙන මහා සංඝරත්නයේ ගෙදරට වඩම්මවලා බොහෝ ධන පරිත්‍යාගයන් කරලා මේ දම් පූජා කරන්නේ ලෝභයෙන්ද? නෑ. ලෝභය ඔබ යටපත් කරනවා. මතක තබා ගන්න, ලෝභය නැති වෙනව නෙමෙයි. ලෝභය යටපත් කරනවා. මහා සංඝරත්නයට දම් පූජා කරන්න පුළුවන් ද ද්වේෂයෙන්? ද්වේෂයෙන් ඉන්න මිනිස්සු දාණයටත් බැන බැන ඉන්නවා මිසක් දන් දෙන්න යන්නේ නැහැ. එතකොට ද්වේෂය යටපත් කරනවා. ගෞරවය, ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, මුදිතා ගුණය, තමන් තා දුක් මහන්සියෙන් හරි හම්බ කරගත්ත දේ මහා සංඝරත්නයට පූජා කරලා උන්වහන්සේලා සුවසේ වැඩ ඉන්නකොට ඒ සතුට දැකලා දායකයා සතුටු වෙනවා. මුදිතා ගුණය නෙමෙයිද මේක? මේක බ්‍රහ්මයන් තුල තියෙන ගුණයක්. ඒකයි මුදිතාව කියන එක සතර බ්‍රහ්ම විහරණයන්ට ඇතුළත් උනේ. අම්මට තාත්තට පුළුවන් තමන්ගේ දරුවන් දිහා බලලා සතුටු වන්නට, දරුවන්ගේ සැපයේ සතුටු වන්නට. දෙමාපියන් තුලේ මුදිතා ගුණය තියෙනවා දරුවන් පිළිබඳව. හැබැයි හැම කෙනෙක් ගැනම මේ මුදිතා ගුණය හැම සිතකම පිහිටන්නේ. හිත වඩන, හිත දියුණු සිතක තමයි මේ මුදිතා ගුණය පිහිටන්නේ. දායකයන් තුල නැද්ද මහා සංඝරත්නය පිළිබඳව මුදිතා ගුණය? ඒ මුදිතා ගුණය තියෙන නිසානේ ඒ තරම් ගෞරවයෙන්, ඒ තරම් සත්කාර සම්මාන කරලා උන්වහන්සේලා දිහා බලලා සතුටු වෙන්නේ. ඒ උතුම් ගුණාංගය තියෙනවා. දැන් බලන්න දම් පූජා කරනවා කියන කාරණාවේදී ලෝභය යටපත් වෙලා සමතේ වැඩෙනවා. ද්වේෂය යටපත් වෙනවා. කරුණා, මෛත්‍රිය, මුදිතා වගේ උතුම් ගුණාංග වැඩෙනවා. සමතේ නෙමෙයි සිද්ධ වෙන්නේ. ඊළඟට මෝහය. තුනුරුවනේ ගුණ සිහිපත් කරනකොට, බුදුරජාණන් වහන්සේගේ නවරහදී බුදුගුණ සිහිපත් කරනකොට, තුනුරුවනේ සූවිසි මහා ගුණයන් සිහිපත් කර කර දන් පූජා කරනකොට පින්වත්නි ඒ සිතේ මෝහය ඉඩක් ලබන්නේ. ඒ කරන පින්කම් වල විපාක මෙන්න මේ වගේ කියලා අහලා අවබෝධ කරගන්නකොට, කර්මයක් කර්ම ඵලයක් පිළිබඳව නුවණ වැඩෙනකොට ඒ සිතේ මෝහය ඉඩක් ලබන්නේ නැහැ පින්වතුනි. මෝහය දුරු වෙනවා, මෝහය දුරස් වෙනවා, ඈත් වෙනවා. දැන් මොකද වෙන්නේ? දන් පූජා කිරීමත් එක්ක ලෝභය යටපත් වෙලා, ද්වේෂය යටපත් වෙලා, මෝහය යටපත් වෙලා සමතයෙන් කෙරෙන්න ඕන කරුණ ටික වෙලා නැද්ද? සමතයකින් කෙරෙන්න ඕන කරුණ ටික සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ සමතයෙන් යුක්ත සිතකට, තැම්පත් සිතට විපස්සනා මනවින් වැටහෙන්නේ නැද්ද? මනාකොටම ධර්ම සම්මර්ෂණයක් කරන්න බැරිද? හොඳින්ම ධර්ම සම්මර්ෂණයක් කරන්න පුළුවන්. ඒ සමත පුබ්බංගම විපස්සනා කියලා කමඨහන වඩන විදිහක් තියෙනවා. සමතයෙන් කෙලෙස් ධර්මයන් යටපත් කරලා විපස්සනාවෙන් ඒ කෙලෙස් සමුච්ඡේද වශයෙන් දුරු කරලා දානවා. මෛත්‍රී භාවනාවෙන් හිතේ තියෙන කෙලෙස් යටපත් කරලා විපස්සනාවෙන් කෙලෙස් දුරු කරලා දානවා. අසුබ කර්මස්ථානයෙන් කෙලෙස් යටපත් කරනවා, විපස්සනාවෙන් කෙලෙස් දුරු කරනවා. පින්වතුනි ඒ වගේ යම් කිසි කෙනෙක් නිරන්තරයෙන් දාන ධර්මයේ යෙදී වාසය කරනවා නම් ඒ දාන ධර්මයේ යෙදී වාසය කිරීමම ඔහුට සමතයක් බවට පත් වෙනවා. ඒ සමතයෙන් යුක්ත මනසින් ඔහු විපස්සනා කරනවා. විපස්සනාවෙන් ඒ කෙලෙස් ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළා දානවා. පින්වතුනි දානය නිසා බ්‍රහ්ම ලෝකෙත් උපදිනවා. මේ සූත්‍රයේදී මහත්ඵල මහත් ආනිසංස කියලා පෙන්වන්නේ අන්න ඒ වගේ තැනකට. අපිට මේක කියවගෙන යනකොට ඉදිරියේදී හම්බ වෙනවා. එතකොට බලන්න මේ දන් පූජා කරනවා කියනකොට අපේ සිත එක පැත්තකින් ගන්නකොට සමතයටත් විපස්සනාවටත් සමීප වෙලා නැද්ද?
නිවන් ප්‍රතිපදාවට නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ. තව පැත්තකින් ගන්නකොට නිවන් ප්‍රතිපදාවෙහිම ගමන් කිරීමක් බවට පත් වෙලා දානය කියන එක ඉච්ඡර වටින ධර්මයක් පින්වත්නි. ඒ තරමටම වටින ධර්මයක්. ඒම අපිට තවත් විදිහකින් කල්පනා කරන්න පුළුවන්. තවත් විදිහකින් සලකන්න පුළුවන්. ඒ කොහොමද? දානය පිළිබඳව කල්පනා කරනකොට මේක පෙන්නනවා දානංහි දත්වා තම් පච්චවෙක්කන්තස්ස පාමොජ්ජ පීති සෝමනස්සාදය උප්පජ්ජಂತಿ. දම් පූජා කරලා ඒ පිළිබඳව නුවණින් සලකා බලන කෙනාට ප්‍රීති ප්‍රමෝද්‍ය සොම්නස උපදිනවා. මේ විදිහේ උතුම් පින්කමක් සිද්ධ කරගත්තා නේද කියලා ඒ පුද්ගලයාට නුවණින් හිතනකොට මහා පුදුමාකාර ප්‍රීතියක්, පුදුම සොම්නසක්, පුදුම ප්‍රබෝධයක් උපදිනවා. පුදුමාකාර ප්‍රමෝදයක් උපදිනවා. අන්න ඒ සතුටින් ඉන්නකොට ඒ ප්‍රීති ප්‍රමෝදය උපදිනවා වගේම ලෝභ දෝෂ ඉස්සා මච්ඡේරාදිය විදූරී භවಂತಿ. අර පැත්තෙන් ප්‍රීති ප්‍රමෝදය උපදිනවා වගේම ලෝභ ද්වේෂ මෝහයන් කියන ඒවා දූරීභූත වෙලා යනවා, ඈතින් ඈතටම ගමන් කරනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? හිත හොඳම මට්ටමට ඇවිල්ලා, හිත කර්මන්නේ මට්ටමට ඇවිල්ලා, නිවන් අවබෝධ කරගන්න මේ ගැඹුරු ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන් මට්ටමට හිත ඇවිල්ලා තියෙනවා. අන්න ඒ සිතින් ඒ බඳු චිත්ත ස්වභාවකින් යුක්තව ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද ඉන්ද්‍රිය බල බොජ්ජංග චතුරාර්ය සත්‍ය ධර්මයන් මෙනෙහි කරනකොට ධර්මයේ වැටහෙන්න තුතියේද? පිංගුතුනි, පිරිසිදු වස්ත්‍රයකට මනාකොටම පඳු පොවන්න පුළුවන් වගේ, ඒ වර්ණ මනවින්ම උරා ගන්නවා වගේ අර පිරිසිදු මනසට අර අති ගම්භීර ධර්මයන් මනවින්ම අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා දානය කියලා කියන්නේ මේ නිවන් ප්‍රතිපදාවේ තියෙන ඉතාමත්ම වටිනාම අවස්ථාවක්. මේක දුරු කරගන්නට කවදාවත් සුදුසු නැහැ. මේ පුළුවන් තරම් ඔබේ ජීවිත තුළ ඇති කරගන්න එකයි කරන්න තියෙන්නේ. එතකොට මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් කිසි කෙනෙක් මේ විදිහට චිත්තාලංකාරයකයි, චිත්ත පරිස්කාරයකයි කල්පනා කරලා දන් පූජා කිරීමක් කරනවා නම්, ඒ කියන්නේ සමත විපස්සනා ආදී වශයෙන් මේක සමතයක්, මේක විපස්සනාවක්, මේකට උපකාරක ධර්මයක් වශයෙන් සලකලා දම් පූජාවක් කරනවා නම් අන්න ඒක තමයි මහත්ඵල මහත් ආනිසංස වන දානය. මේකදී තථාගතයන් වහන්සේ වදාරනවා මෙන්න මේ විදිහට. කොහොමද? යම් කිසි කෙනෙක් එසේ මේ චිත්තාලංකාරයක්, චිත්ත පරිස්කාරයක් කියලා එබඳු අදහසින් දන් පූජාවක් කරනවා නම් හෙතම මරණින් මත්තේහි බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට යනවා. ඒ පුද්ගලයා මරණින් මත්තේහි බ්‍රහ්ම ලෝකයෙහි උපදිනවා. ඊළඟ වටිනාම කාරණා බලන්න. ඒ කර්මය, ඒ 이르දිය, ඒ යශස, ඒ ආධිපත්‍ය ගෙවා මේ මිනිස් බවට නොයන සුළු වූයේ අනාගාමී ඵලයට පත් වෙනවා. දැන් හිතන්න කොයිතරම් උත්තරීතර තැනක්ද මේ ප්‍රකාශ වෙන්නේ. අනාගාමී ඵලය, අරහත් ඵලයට මෙහා තියෙන ඵලය. නැවත මේ මනුෂ්‍ය ලෝකෙට පැමිණීමක් නැහැ. බ්‍රහ්ම ලෝකයෙන් එක්ක එහිදීම පිරිනවන් පානවා, නැත්නම් තවත් එතනින් ඉහළ බ්‍රහ්ම ලෝකවලට ගිහිල්ලා නැවත මිනිස් ලොවට හෝ දෙව්ලොවට ඉන්නේ නැතුව එහිදීම පරිනිර්වාණයටපත් වෙනවා. මෙන්න මේ උත්තරීතරම අවස්ථාවටපත් වෙන්නට තරම් දානය බල සම්පන්න වෙනවා කියනකොට ඔබ ඒ දානය සඳහා කෙසේනම් උත්සාහවත් විය යුතුද? දැන් හිතන්න, මේ කියන අලංකාර පරිවාර දානය ඔබ දීලා තියෙනවද? ඔබේ දන් පූජා කිරීම තුළ මේ ගතිය තියෙනවද? මේ ලක්ෂණය විද්‍යමානයිද? තාමත් හරියට මේ දාණයට ඇවිල්ලා නැද්ද? පින්වතුන් උත්සාහවත් වෙන්න වටිනවා. ජීවිතේ එක වතාවක් හරි මේ අලංකාර පරිවාර දාණය දිය යුතුයි. ඒ කෙසේද? කොහොමද කියනවා නම් සමත විපස්සනා වැඩෙන ආකාරයට. සමත විපස්සනා වැඩෙන ආකාරයට. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ වදාරනවා සරියුත් මහ රහතන් වහන්සේට ඔය විදිහට මහත්ඵල මහත් ආනිසංස නොවන දානයකුත් තියෙනවා. ඒ වගේම තමයි මහත්ඵල මහත් ආනිසංස වන දානයකුත් තියෙනවා. ඉතින් මේ ධර්මදේශනාව ලෞතර බුදුරජාණන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේට එදා වදාළේ
අර උපාසක පිරිසටත් එක්කම. දැන් බලන්න මේ සූත්‍රය ආශ්‍රයෙන් ගත්තම ඔබ මේ හැමදාම දෙන දාණය ඔබ මාසික දන් දෙනවා කොච්චර දන් පූජා කරලා ඇද්ද? හැබැයි මේ තුල තේරුම් අරගන්න තියෙන වටිනාම ගතියක් තියෙනවා. වටිනාම ධර්මයක් තියෙනවා. ඒ තමයි අලංකාර පරිවාර කියන අන්න ඒ දානයයි ඔබ පූජා කරන්න ඕනේ. ඒක කොහොමද කරගන්නේ? එකකින් වන වටිනාකම මොකක්ද? ඒකෙන් ලැබෙන ප්‍රතිවිපාක මොකක්ද කියන එක ගැන ඔබ හොඳ දැනුමක්, හොඳ අවබෝධයක් ඇති කරගෙන තියාගන්න ඕන. දැන් බලන්න එතකොට අර කලින් සඳහන් කළ සිටිවිලි සාපේක්ෂ දාණය, පරලෝ විපාක ගැන කල්පනා කරලා දෙන ඒවා, දානය කියන එක හොඳ ධර්මයක් නේ කියලා හිතාගෙන දෙන ඒවා, දන් වැටක් බිඳින්න හොඳ නැහැ, මේක පරම්පරාවෙන් ආපු දෙය, මේක දිගටම කරගෙන යන්න ඕන කියලා හිතලා කරන දේවල්. එහෙම නැත්නම් දන් දීම හිත සතුටු කරන ධර්මයක් ඉඳ කරනවා. මේ සියල්ල ගත්තම මේ අවසාන දාණයට වඩා කොච්චර දුරින්ද තියෙන්නේ කියලා බලන්න. කොච්චර ඈතින්ද තියෙන්නේ කියලා බලන්න. ඒක හින්දා নিরතුරු උත්සාහවත් විය යුත්තේ මේ සමත විපස්සනා ධර්මයන් වැඩෙන ආකාරයට ඔබේ දාණය සකස් කරගන්නට. ඔබේ දාණය සූදානම් කරගන්න. මෙන්න මේකදී ඔයගොල්ලෝ අවධානයට ගන්න ඕන කරුණක් තියෙනවා. ඒ තමයි යම් කිසි කෙනෙක් දන් පූජා කරනකොට අපි හිතන්නකෝ සමත විපස්සනාවකට තරම් හිතගෙන යන්න බැරි වෙනවා කියලා. හොඳ චිත්ත සමාධියක්, චිත්ත ඒකාග්‍රතාවයක් පිහිටා නොසිටියා කියලා හිතන්න. මොකද මේ කියන චිත්ත ඒකාග්‍රතාවයේ පිහිටා සිටින්නේ ඒ දාණය පිළිබඳව, ඒ කුසල ධර්මයන් පිළිබඳව নিরතුරු අදහසින් ජීවත් වෙන කෙනෙකුට. හරියට නිකන් අර මෛත්‍රී කර්මස්ථානයක් වඩනවා වගේ. දාන ධර්මයන්හි නිරන්තරයෙන් යෙදෙමින් ඒ කුසල ධර්මයන් පිළිබඳව අවධානයෙන් කටයුතු කරන කෙනෙකුට තමයි ඒ බඳු සමතයක් පිහිටන්නේ. ඒ හැරගත්තොත්, සාමාන්‍ය ජීවිතයක් ගත්තොත්, යම් කිසි කෙනෙක් දම් පූජා කරලා මේ කුසලය, මේ රැස් කරගත් උතුම් කුසලය රාගය දුරු කර ගැනීම පිණිස හේතු වේවා, ද්වේෂය දුරු කර ගැනීම පිණිස හේතු වේවා, මෝහය දුරු කර ගැනීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් එතන තියෙන අදහස මොකද්ද? කෙලෙස් නෙමෙයි ප්‍රාර්ථනාව, නික්ලේශී බව. හීන වූ ලාමක ධර්මයන් නෙමෙයි ප්‍රාර්ථනාව, අලාමක වූ නිර්වාණයයි ප්‍රාර්ථනාව. ඒ නිසා නිවන ප්‍රාර්ථනා කරගෙන, කෙලෙස් ධර්මයන්ගේ දුරු කිරීම ප්‍රාර්ථනා කරගෙන යම් කිසි කෙනෙක් දන් පූජා කරනවා නම් එය ඊටාම උදාාරතර දානයක් බව ඔබ හොඳින් මතකයේ තබා ගන්නට ඕන. ඉතින් මේ දන් පූජා කිරීම පිළිබඳව බලනකොට ඒ ලැබෙන අවස්ථා අනුව ඔබට පුළුවන් ඒට මුහුණ දෙන්නට. සමහර වෙලාවට ඕගොල්ලම සූදානම් කරගෙන දානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කෙනෙක් සිද්ධ කරන දානයක් වෙන්න පුළුවන්. කුමක් හරි කමක් නැහැ. දානයක් නම් අඩුම තරමේ අත ගහලා හරි අනුමෝදන් වෙන්න. දුර ඉඳන් දැකලා සාදුකාර පවත්වලා හරි අනුමෝදන් වෙන්න. සාදුකාර දීලා හරි අනුමෝදන් වෙන්න. මොකද ඒ කුසලය ඔබට රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ උතුම්ම පුණ්‍ය ධර්මයට ඔබ දායකත්වයේ දරා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න ඔය මහා සෑයකට ගියාම, රුවන්වැලි සෑය වගේ පූජනීය ස්ථානවලට ගියාම සමහර උදවිය මහා පරිමාණ පින්කම් කරනවා. කංචක පූජාවල් සිද්ධ කරනවා, හරිම ලස්සනට අලංකාරවත්ව මල් සැරසිලි හදලා පූජා කරන විවිධාකාරයේ පූජාවන්. පින්වතුනි, මේ වගේ පින්කම් දැක්කම ගිහිල්ලා අත ගහලා සාදුකාර දීලා අනුමෝදන් වෙන්න. දුර ඉඳන් හරි දැකලා සාදුකාර දීදී අනුමෝදන් වෙන්න. ඔබ සමහරට මල් මිටක් අරන් යනවා ඇති මහසෑයට වන්දනා කරන්න. ඔබ ඒ මල් මිට විතරක් නෙමෙයි, ඒ ගෙනිච්ච මල් මිට පූජා කරනවා වගේම අර පූජා කරලා තියෙන අනික් මල් දිහත් බලලා ඒ සියල්ලන්ටම ඔබ අනුමෝදන් වෙන්න. එතකොට ඔබේ කුසලය මහා බල සම්පන්න කුසලයක් බවට පත් වෙනවා. ඉතින් ওই විදිහට පින් කරගන්න තියෙන අවස්ථාවල් බොහෝමයි. කාරණාව තියෙන්නේ පුණ්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධයක් නැති වුණාම ඒවා සිද්ධ කරගන්නට අවධානයකට ගැනෙන්නේ නැහැ. අපරාධ ලැබිච්ච හොඳ අවස්ථාවල් ගිලිහිලා යනවා. හැබැයි නුවණැති උදවිය Tamanට ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්නවා. අද ඔබට සඳහන් කරන මේ කතා පුවත අන්න ඒ වගේ කතා පුවතක්. මේක සඳහන් වෙන්නේ ප්‍රේතවත්තු දේශනාවෙහි දෙවන කරණීය විමාන වස්තුව කියලා මේ නම දකින්න ලැබෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ රජගහ නුවර
වැඩ ඉන්න කාලෙක එක උපාසක මහත්තයෙක් හිටියා. ඉතින් මේ උපාසක මහත්තයා හරීම ශ්‍රද්ධාවන්තයි බුදුරජාණන් වහන්සේට, මහරහතන් වහන්සේලාට, මහා සංඝරත්නයට ආරාධනා කරලා තමන්ගේ නිවසේ දම් පූජා කරනවා. ඉතින් මෙහෙම කල්ගත වේගෙන යනකොට දවසක් ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා ඒ ප්‍රදේශයට. මේ තෙරුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා දැක්කම එක පුරුෂයෙක් කල්පනා කළා ඔහුට දෙන්න කියලා දෙයක් තිබුණේ නැහැ, පූජා කරන්න දෙයක් තිබුණේ නැහැ. හැබැයි අර තෙරුන් වහන්සේව දැක්කම හිතට හරි පැහැදීමක් ඇති වුණා. දැන් මේ ආරණ්‍ය වාසී කියන එක ගැන පින්වතුන් වචන කිහිපයක් හරි මතක් කරන්න ඕන. පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ අද වගේ මේ ආරණ්‍ය වාසී කියලා 아무තු මේ විදිහේ එකක් නෙමෙයි තිබුණේ. ඒ කාලේ විහාරස්ථානයේ හිටපු හාමුදුරු නමක් උන්වහන්සේට හිතුනොත් ටික කාලයක් හරි වනාන්තරේ ඉන්න ඕන කියලා උන්වහන්සේ වනාන්තරේ වැඩ ඉන්නවා. එතකොට උන්වහන්සේ ආරණ්‍ය වාසී. ආපහු උන්වහන්සේට හිතුනොත් ගමට වැඩම කරලා ඉන්නට ඕන කියලා උන්වහන්සේ ගමට වැඩම කරලා ග්‍රාමවාසී වැඩ ඉන්නවා. ඒ කාලේ අද වගේ මේ ලියාපදිංචි වෙච්ච නිකායවල තිබුණ නැහැනේ. ඒ නිසා ආරණ්‍ය වාසී කියලා කියන්නේ වනාන්තරේ ඉන්න ස්වාමීන් වහන්සේලා මිසක් වනාන්තරෙන් ඇවිල්ලා ගමේ ඉන්නකොට ආරණ්‍ය වාසී කියලා කියන්නේ නැහැ. ඒ වගේම ගමේ ඉන්න හාමුදුරුවෝ වනාන්තරයකට ගිහිල්ලා ආරණ්‍යයකට ගිහිල්ලා ඉන්නකොට ගමේ ඉන්න හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. එතකොට උන්වහන්සේ ආරණ්‍ය වාසී හාමුදුරුවන් වහන්සේ නම. ඉතින් මේ තෙරුන් වහන්සේ ආරණ්‍ය වාසී තෙරුන් වහන්සේ නමක් උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. අර මිනිස්සයා දැක්ක හිත හරි පැහැදුනා. පූජා කරන්න කියලා දෙයක් ඇත්තෙත් නැහැ. හැබැයි ඔහු දන්නවා අසුවල් උපාසක මහත්මයාගේ ගෙදර නිරන්තරයෙන් දන් පූජා කරන තැනක්. බුදුරජාණන් වහන්සේට මහා තෙරුන් වහන්සේලාට මහා සංඝ රත්නයට ආරාධනා කරලා දන් දෙන තැන. ඉතින් මේ උපාසකතුමා මොකද කළේ? මේ මිනිස්සයා අර තෙරුන් වහන්සේවත් වඩම්මවාගෙන ගියා අර උපාසක මහත්මයාගේ ගෙදරට. වඩම්මකට ගිහිල්ලා උන්වහන්සේ වඩා හිඳවලා සෝදුක් කතා කරලා අර ගෙදර උපාසකතුමා දන් පූජා කරනකොට ඒ සියල්ලන්ටම මේ පුද්ගලයා සම්බන්ධ වුණා ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව. ඉතින් බලන්නකො තමන්ගේ ගෙදර එක මස්සක්වත් වේදම් කළත් නෙමෙයි. මොහොත දම් පූජා කරන්න කියලා දෙයක් තිබුණෙත් නැහැ. අනුන්ගේ ගෙදරක දාහනයකට වඩම්මගෙන ගියේ. හැබැයි හරීම ප්‍රියශීලීව කතා කළා. තෙරුන් වහන්සේත් එක්ක බොහෝම සෝදශීලීව කතා කළා. හරීම ප්‍රියශීලීව කතා කළ ශ්‍රද්ධාවෙන් මේ දම් පූජා කරන කටයුතු වලට සහ සම්බන්ධ වුණා. මෙහෙම කටයුතු කරලා පසු කාලයකදී මේ පුරුෂයා කාල යාත්‍රා කළා. තව්තිසා දෙව්ලොව 700ක් කූටාගාර සහිත 12 යොදුනක් උස දෙව්විමනක මේ පුරුෂයා දේවාත්ම භාවයක උපන්නා. දවසක් දා මහමුගලන් තෙරුන් වහන්සේ දෙව්ලොවට වැඩම කරනකොට හරි අපූර්ව දිව්‍ය විමානයක් තියෙනවා. තෙරුන් වහන්සේ වැඩම කරාම මේ දිව්‍ය පුත්‍රය ඉස්සරහට ආවා. ඇවිල්ලා බොහෝම ගෞරවයෙන් වන්දනාමාන කරලා තෙරුන් වහන්සේත් එක්ක කතා කරනවා. මුගලන් මහරහතන් වහන්සේ අහනවා ඔබේ මේ දිව්‍ය විමානය බබලනවා. ඊ타ත්ම ස්වරූපී ඔබ දිව්‍යමය සම්පත්තියෙන් යුක්තව බොහොම සමර්පිතව ඉන්නවා. මෙබඳු වූ ඓශ්වර්යයක් ලබන්නට ඔබ කළ කුසලයේ කුමක්ද කියලා. අන්න ඒ වෙලාවේ දිව්‍ය පුත්‍රයා කියන ස්වාමීනි මට කුසල් කරන්න කියලා මගේ දෙයක් වියදම් කරලා දන් දුන්නා නෙමෙයි. මට එහෙම දෙන්න දෙයක් තිබුණේ නැහැ. දවසක් ද ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා දැක්කා. උන්වහන්සේව දන් පූජා කරන ගෙදරකට මම වඩම්මගෙන ගියා. සුහදශීලීව ප්‍රියශීලීවම කතා කළා. පිටුතුන් මේ ප්‍රියශීලීව කතා කරනවා කියන්නේ අල්ලාප සල්ලාප කතා කරන එක එහෙම නෙමෙයි. රටේ තොටේ දේවල්වත් මේ දේශපාලනික දේවල්වත් ඒව නෙමෙයි ප්‍රියශීලී කතා කියන්නේ. සුවදුක් විචාලා අර්ථයෙන් යුක්ත ධර්මයෙන් යුක්ත දේවල් කතා කළා. ඒ වගේම දන් පූජාවට බොහෝම ශ්‍රද්ධාවෙන් සහ සම්බන්ධ වුණා. ඉතින් ඒ දිව්‍ය පුත්‍රයා කියනවා ස්වාමීනි එදා ඒ තෙරුන් වහන්සේ මං ගැනම අනුකම්පාවෙන් වැඩියද කියලා මට හිතෙනවා. මොකද එදා ඒ කරපු කුසලයේ නිසා තමයි අනුන් දෙන දානයකට සහ සම්බන්ධ වෙලා ඒ අනුමෝදන් වෙච්ච කුසලයටයි ස්වාමීනි අද මේසා මහා සම්පත්තියක් ලැබුණ කියලා. ඉතින් මෙන්න මේ විදිහට විස්තර ප්‍රකාශ කරාම මුගලන් මහරහතන් වහන්සේ මේ විස්තරය අහලා ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේට මේ ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ අර්ථෝත්පත්ති කරගෙන
ඒ පැමිණි පිරිසට ධර්මානුශාසනා කළ බව විමානවත් උපකරණයෙහි ඒ විමානවත් වර්ණනාවේ සඳහන් වෙලා තියෙනවා. දැන් බලන්න දම් පූජා කරන්න පින් දහමක් කරගන්න අවස්ථාව කොයි විදිහකින් ලැබෙන්නට බැරිද? කොයි විදිහකින් අවස්ථාවක් ලැබුණත් කමක් නැහැ. හම්බ වෙච්ච අවස්ථාව පැහැර හරින්නට එපා. මග හැරව ගන්න එපා. ඔබට ඔබේ ජීවිතේ කොච්චර හාමුදුරුවෝ පින්ඩපාතේ වඩිනවා හම්බ වෙලා ඇද්ද? කවදාකවත් පින්වතුනි අවස්ථාව මග හරව ගන්න එපා. අපේ දරුවෝ ඉන්නෝ කුසලයන්ගේ වටිනාකම දන්න දරුවෝ පින්වතුනි හරීම මේ හිතේ පැහැදීමක් ඇති වෙන ඒවා ගැන හිතනකොටත් ඒවා ගැන අහනකොටත් සමහර වෙලාවල් වලදී පින්ඩපාතේ වඩිනකොට ඉස්කෝලේ යන දරුවෝ Tamanට දවල්ට කන්න ගෙනියන කෑමේක අර ස්වාමීන් වහන්සේලාට පූජා කරලා වන්දනාමාන කරලා යනවා. ඒ දරුවන්ගේ සිත්වල තියෙන පිරිසිදුකම බලන්න. කුසලයට තියෙන ලැබියාව බලන්න. කොච්චර පින්වන්ත දරුවෝද. ඒ වගේ දරුවෝ දෙමව්පියන්ටත් මහා ආදර්ශයක්. දකින්න අයට පවා මහා ආදර්ශයක් වෙනවා. ඉතින් මේ විදිහට ඔබට කුසල් කරගන්න තියෙන ලැබෙන අවස්ථාවල් ඕනෑ තරම් තියෙනවා. ඔබ විහාරස්ථානයකට යනකොට බෝධි මළුවට සෑ මළුවට යනකොට ඒ සෑ මළුවේ මල් ආසන කිලිටි වෙලා තියෙන්න පුළුවන්. පරමල් තියෙන්නට පුළුවන්. ගිලන්පස පූජා කරපු තැන් අපවිත්‍ර වෙලා තියෙන්න පුළුවන්. ඇයි ඔයගොල්ලෝ අහක බලාගෙන යන්නේ? එය පිරිසිදු කරත් කොච්චර කුසල් කරගන්න පුළුවන්. සෑ මළුවක්, බෝ මළුවක්, පූජාසනයක් පිරිසිදු කරගන්න කුසලය හිතනවාද ස්වල්පයි කියලා. පින්වතුනි අරහත් ඵලයටපත් උනත්, ලෞතර බුද්ධත්වයටපත් උනත් ඒ කුසලයන් විපාක වෙනස පැමිණෙනවා. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේට ගංගාරෝහණ පූජාවේදී මහා කුසල විපාකයක් විපාක දුන්නා. තථාගතයන් වහන්සේ වැඩම කරනකොට මහා වැස්සක් වැහැලා මිනි තිබිච්ච කුණු වෙලා තිබිච්ච මිනි ඔක්කොම ගහගෙන ගිහිල්ලා මන්මාවත් පිරිසිදු වෙලා සුදු වෙලේ ඇතිරිලා මුළු පලාතම සුවඳ හමනවා. දිව්‍ය බ්‍රහ්මාදීන් සේසත් කුඩ දරාගෙන ඉන්නවා. ගංගාරෝහණ පූජාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්ද මහතෙරුන් වහන්සේට ආනන්ද මේ තථාගතයන් වහන්සේගේ ප්‍රාතිහාර්යයක් නෙමෙයි. තථාගතයන් වහන්සේට පුණ්‍ය විපාකයක්. ඒ පුණ්‍ය විපාකය කුමක්ද කියලා පෙන්නනවා. එක ජීවිතයක අපේ මහබෝසතාණන් වහන්සේගේ පුත්‍ර රත්නය පසේ බුද්ධත්වයට පත් වෙනවා. මොනතරම් පුණ්‍ය අවස්ථාවක්ද කියලා බලන්න. හිතන කොටත් මහා සැනසෙල්ලක්. තමන්ගේ දරුවෙක් පසේ බුද්ධත්වයට පත් වුණා කියනකොට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගුණයට පමණයි පසේ බුදු ගුණය දෙවෙනි වෙන්නේ. ඉතින් ඒ මහබෝසතාණන් වහන්සේගේ පුත්‍ර රත්නය පසේ බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ මහබෝසතාණන් වහන්සේ මේ විස්තර දන්නේ නැහැ. පුත්‍ර සෙනෙහසින් යුක්තව පසේ බුදුහාමුදුරන් හොයාගෙන යනකොට උන්වහන්සේ පිරිනිවන් පාලා ධාතු සෑයත් හදලා. ධාතු සෑය වල් බිහි වෙලා තිබුණා. බෝසතාණන් වහන්සේ බොහෝම ගෞරවයෙන් යුක්තව ඒ ධාතු සෑය මළුවේ ඒ වැවිලා තිබිච්ච වල් ගැලෙව්වා කියනවා. වල් උගුලලා වටාපතක් විතර ප්‍රමාණයක් පිරිසිදු කළා. සුදු වැලි ගෙනල්ලා ඒ ප්‍රදේශයේ ඇතුරුවා. කුඩයක් සේසතක් පූජා කළා. පැන් නිස්සා. මෙන්න මේ කුසල විපාකය කියනවා. සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච ජීවිතයේදී පවා අර ගංගාරෝහණ පූජාවේදී දැක්වෙන මහා ආනිසංසය ලැබුණේ, මහා විපාකය ලැබුණේ අන්න ඒ කුසලයේ විපාක වශයෙන්. ඒ නිසා පින්වතුනි ඔබට කුසල් කරගන්න ලැබෙන අවස්ථා කොච්චරද කියලා බලන්න. පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතු සෑයක් පිරිසුදු කිරීමේ කුසලය ඒසා මහා බල සම්පන්න වෙනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑයක් පිරිසුදු කරනකොට ඒ සෑමලුවක් බෝමලුවක් පිරිසුදු කරනකොට සැලසෙන පුණ්‍ය සම්භාරය පින්වතුනි කොහොමනම් පමන කරන්නද? කොහොමනම් ඒකේ සීමාවක් දකින්නද? සීමාවක් දකින්න පුළුවන් කමක් නැහැ. පමන කරන්න පුළුවන් කමක් නැහැ. අනන්ත අපරිමාණ කුසල සම්භාරයක් ඔබට රැස් කර ගන්න පුළුවන්. සෑමලුවක වල් නෙලන්නට දිගු කළ අත සංසාරයේ සිඟමන සඳහා යා දෙන්නේ නැහැ කියනවා. සෑමලුවක වල් බිහි වෙලා තියෙනකොට ඒ වල් ගැලවීමට අතක් දික් කරාම ඒ දිගු කළ අත සංසාරයේ සිඟමන සඳහා යොදවන්න වෙන්නේ නැහැ කියනවා. ඒක ඒ තරම් මහා ආනිසංසගෙන දෙන දෙයක් නිසා ඔබට ඔබේ ජීවිතයේ මෙබඳු කුසල් කොච්චර මගහැරුණාද කියලා බලන්න.
දෙවෙනි වතාවෙදිත් නම් තවත් වතාවක් ඒ මහා කුසල් මගහැරෙන්න දෙන්න එපා. ඔබ විහාරයට යනකොට බෝමලුවට යනකොට කී වතාවක් මල් ආසනයේහි පරමල් තියනව දකින්නට ඇද්ද? අපවිත්‍ර වෙලා තියෙන අවස්ථාවල ඔබ කොච්චර දැකලා ඇද්ද? හැබැයි ඔබ ඒ මොහොතේ ඒ පිරිසිදු කරා නම් මොන තරම් කුසල සම්භාරයක් රැස් කරගන්න තිබුණාද? හැබැයි ඔබ නැවත වතාවක් ඒ කුසලයේ මගහරව ගන්නට එපා. ඊටමත් ගෞරවයෙන් මේ කුසල් කරන්න. බෝමලුවට ගියාම බෝමලුව අමදින්න. සෑමලුවට ගියාම සෑමලුව පිරිසිදු කරන්න. අනික් ඕනෑම කෙනෙකුට වන්දනාමාන කරන්න එන කෙනෙකුට ඊටමත් පහසුවෙන් වන්දනා කරන්න පුළුවන් විදිහට ඔවුන්ගේ සිත් සතන් පිරිසිදු වෙන විදිහට පවිත්‍රව අලංකාරව ඊටමත් හොඳින් ඒ ස්ථාන තබා ගන්නට කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔබ විහාරස්ථානයකට ගියම කොච්චර කුසල් කරගන්න පුළුවන්ද කියලා බලන්න. ගිලන් වෙච්ච ස්වාමින් වහන්සේලා ඉන්නවා මොනතරම් අපෝපස්ථාන කරන්න පුළුවන්ද? උන්වහන්සේලාට සමහරට කැමති ආහාර පාන ආදියක් තියෙන්න පුළුවන්. ලෙඩට පත්‍යවන ආහාර පාන ආදියක් තියෙන්න පුළුවන් නොලැබී. අනේ ඔයගලන්ට පුළුවන් නම් ගිහිල්ලා අහලා බලලා විමසලා බොහොම ගෞරවයෙන් අවශ්‍ය උපස්ථාන කටයුතු කරන්න. කොච්චර කුසලයක් රැස් කරගන්නවද? ඒ විතරක් නෙමෙයි ඔබේ නිවසේ ඔබේ දෙමව්පියෝ ඔබේ සීයා ආච්චි ඔබේ වැඩිහිටියෝ ඔවුන්ට ඔබට කොච්චර සලකන්න පුළුවන් කියලා බලන්න. තමන්ගේ දෙමව්පියන්ට සලකන කුසලයේ කොච්චරද? පින්වතුනි පුතෙක් වුණාම තමන්ගේ ලෙඩ වෙච්ච අම්මව නාවන්න බැරි වුණා නම්, පුතෙක් වුණාම තමන්ගේ ලෙඩ වෙච්ච පියාව නාවන්න පිරිසුදු කරන්න බැරි වුණා නම්, පින්වතුනි පුත්‍රකමේ ඒ පුතෙක් හැටියට ඔබට කරගන්න තිබිච්ච වටිනාම අවස්ථාවක් ඔබ නැති කරගෙන තියෙනවා. ඔබේ අම්මට තාත්තට බොහොම ආදරයෙන් ගෞරවයෙන්ම සලකන්න, අප උපස්ථාන කරන්න. හරි පුදුමාකාර සතුටක් සැනසෙල්ලක් ඔබට දැනේ. ජීවිතේ දිනා ගන්න පුළුවන් කුසල් කරනකොට. කුසල් බලවත් වෙන්න ජීවිතයක් දිනා ගන්න හරි පහසුයි. අකුසලය ඈත් වෙනකොට අපලෝපද්‍රවයන් ඈත් වෙනවා. සංසාරයේ කළ මහා කර්ම විපාකයන් ටිකක් හරි ඈත් වෙනවා කුසලයේ බලවත් වෙනකොට. ඒ නිසා මෙලවත් යහපත් වෙනවා, පරලොවත් යහපත් වෙනවා. දෙලොවම යහපත් කරගන්නවා වගේම ලෞතර නිර්වාණ ධර්මයෙන් සැනසෙන්නටත් ඒ කුසලයේ ඔබට අත්‍යන්තයෙන්ම උපකාර වෙනවා. ඒ නිසා ලැබිච්ච මනුස්ස ජීවිතේ තවත්නම් නිර්පරාදි ගෙවි යන්නට දෙන්න එපා. අප්‍රමාදීවම කුසල ධර්මයන් සිද්ධ කරගෙන ඔබේ දෙලොව යහපත් කරගන්නවා වගේම නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්න කටයුතු කරගන්න. ඒ සඳහා নিরතුරු අප්‍රමාදීව කටයුතු කරනා සිද්ධ කරගන්න. ඒ බව සිහිපත් කරමින් අද මේ කම්පල දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන සත්පුරුෂ පින්වතුන් පිළිබඳව සිහිපත් කරන්න ඕන. බොහෝ දෙනෙකුට මේ උතුම් ධර්ම ශ්‍රවණය කිරීම සඳහා මේ ධර්ම දානමේ දායකත්වයේ ලබා ගනිමින් කටයුතු කරනවා. කැනඩාවෙහි පදිංචි හසන්ත සිරිසේන පින්වත් මහත්මයා විසින් අරමුණු වශයෙන් ඇති කරගෙන තියෙන මේ කුසලයෙන් මීට අවුරුද්දකට පෙර පරලෝසපත් වූ දයාබර බිරිඳ වන කාංචනා සිරිසේන මහත්මියට ඥාතිවරියට පුණ්‍යානුමෝදනා කිරීමට ඒ වගේම පියතුමා සීයලා ආච්චිලා ඇතුළු අනන්ත සංසාරේ නමින් මියගිය සියලු ඥාති හිතයිශීන්ට ගුරු දෙමාපියන්ට ඇතුළු සියලු සත්වයන්ට මේ කුසල් එකසේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගන්නවා. ඒ වගේම හසන්ත සිරිසේන මහත්මයා ඇතුළුව පුතණුවන් මව බාප්පා ඇතුළු පවුලේ සෑම සිල් දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. කල්පනා කරගන්න ඔබ විසින් ඉතාමත් සත්පුරුෂ අදහසින් බොහෝ දෙනෙකුට ධම් ශ්‍රවණය සඳහා අවස්ථාව සලසාලමින් රැස් කරගත්ත මේ අති උදාරතර පුණ්‍යලාභයන් ප්‍රථමයෙන්ම ලෝසසුන් සුරකින්න ඔබ අප සුරකින්න දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වායි සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සඳහන් කළ ඥාතීන් ප්‍රධානව පින්වත් ඔබ අප නමින් මියගිය මෙලෝ පරලෝගත වර්ග පරම්පරානුයාත සියලු ඥාති හිතයිශීනුත් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. දුකකනන් දුකින් මිදෙත්වා, සුවපත් වෙත්වා, සැපයෙන් සැපතරමපත් වෙත්වා. ඒ සෑම සියලු දෙනාම ලෞතුරු නිවනින් සැනසීම ලබත්වායි සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන පින්වතුන්ටත් පින්වතුන්ගේ ඥාති හිතවතුන් ඇතුළු සෑම සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සදේවක ලෝකයාටත් තුනුරුවන්ගේ සරණින් දෙවියන්ගේ දෙව් රැකවරණින් පුණ්‍ය ශක්තිය බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. අපල උපද්දරව දුරු වේවා.
සියලු යහපත් බලාපොරොත්තු අදහස් සමෘද්ධ වේවා. දෙලොවත් යහපත් වේවා. ලෞතුරු නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා පාරමී වේවා. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි.